Okay, good morning. Today, saya tulis mengenai relaxation cara. Saya boleh ngerti, ah? Saya tulis mengenai Pertama cara. Saya tulis mengenai relaxation, meditation, yang dalam pada. Relaxation. Tapi dia kira gaya macam free. When I just free. Udah salah meditation का relaxation relaxation मानसिक पूर्ण करना सरल देखो उन्हें क्या करना मुद्रा करना वहाँ से ये ना बड़ा उपदेश आने का क्या ना उपलब्ध करना ये ना बड़ा एक आध उपलब्ध है मेंटल ट्रेनिंग टेक्निक ये कुछ है ना करना मतलब सरल है वहाँ से मॉडलिंग लगे आना वहाँ से मॉडलिंग में कम्युनिटी आगे मुझे आगे बात करना बोलो मतलब ना बिना दिया रास्ते का दिया करना एक आता उधर है मत दिया एक आता उधर है मत दिया දැන් උදරය මත තියෙන අතේ චලනයට හිත යොමු කරන්න. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉදිරියට යනවා අතුරට. ඉදිරියට යනකොට අවුට් කියලා මානසික සයිඩ්වර්ක් කරන්න. අතුරට යනකොට ඉන් කියලා මානසික සයිඩ්වර්ක් කරන්න. අවුට් ඉන් අවුට් ඉන් අවුට් ඉන්. හිත එහෙම දුවනකොට ආපහු උදරය මත තියෙන අතේ චලනයට හිත යොමු කරන්න.
හිමින් ඇසරෙන්න. හිමින් ඇසරෙන්න. ඒකෙදි මොකද වෙන්නේ? අපේ හිත එක අරමුණක තියෙනවා. හිත අතීතයට යන්නේ නැහැ. අනාගතයට යන්නේ නැහැ. ඒකට දැන් අපේ ඔය නිසුන්න තියෙන ප්‍රජාවට තියෙන මානසික ආබාධ ප්‍රධාන වශයෙන් වැඩිපුරම තියෙන්නේ මොනවාද? වැඩිපුරම තියෙන જાති දෙක මොකක්ද? මොකද්ද? ස්ට්‍රෙස් ඉන්දායන ස්තරේ ඊවන්සායන මොකද්ද? ඇන්සයිටි ඒ කියන්නේ වෙන්න යන දෙයක් ගැන හිතලා කලබල වෙලා මේ කටයුතු කරනවා. ඊගාවට ડિප්‍රෙෂන් විෂාදය. ඇන්සයිටි කියන්නේ කාංසාවනේ. විෂාදය එන්නේ මොකද ගොඩක් වෙලාවට? වෙච්ච දෙයක් ගැන හිතලා. එතකොට මේ අපි වර්තමානයේ ඉන්න පුරුදු වුණා මේ වගේ අපි අර වෙච්ච දේවල් ගැන හිතන්නේ නැහැ වෙලාවේදී වෙන්න යන දේවල් ගැන හිතන්නේ නැහැ අපි ගොඩාක් රිලැක්ස් වෙලා අපිට ඉන්න පුළුවන්. මේක පුහුණු වෙනවා. මේකත් එක්ක ලොකු දෙයක් මේකත් එක්ක තියෙනවා. මෙතන එහාට මේ සිද්ධ වෙන දේවල් ඔයගලන් ඉදිරියේදී අපි බලමු. මේ රිලැක්සේෂන් එක්සර්සයිස් එකත් එක්ක වෙන චක්‍ර ඕපන් වෙන්න එහෙම ඒ තියෙන ක්‍රමවේද ඔයගලන්ට ඉදිරියට පුළුවන් කියලා. ඉතින් ඒ ඉන්න චක්‍ර ඕපන් වීම මේ සරල ව්‍යායාමයේ තුලින්ම ගෙනියන්න. ඒක ඉතින් හැමදාම 8:45 ඉඳලා 9 වෙනකම් රිලැක්සේෂන් ටෙක්නික් එකක් කරලා පටන් ගන්න. තාම බාරට නැන්නේ කියලා දෙනවා. තාම බාර ඉඳලා 8:45 වෙනකම් අන්තමුද කරලා යන්න මම ඔයාලා පටන් ගන්න. මොනිටර් හොද්ද? ඔයාලා රාදාට අදේකට අමාට පටන් ගන්න. ඒක මොකක්ද කරන්නේ? අත්දැකීමේදී මේ රිලැක්සේෂන් ටෙක්නික් එක කරලා පටන් ගන්න. ඔයාලට මෙහෙම. ඊට සම්බන්ධව ඔයාලගේ පොඩි එකේ මේ ඇක්ටිවිටි එක විදිහට ඔයාලට ඕන ඒක ගන්න පුළුවන්. ඒවත් ගන්න පස්සේ ඒක පුළුවන්. ඊවස දවස් දෙක තුනක් කරලා අනිත් අය මාරු වෙනවා. එහෙනම් ඊළඟට එක එක්කෙනා කරා. ඔයා බාර දෙන්න ලිස්ට් එකක් හදන්න. ඊට පස්සේ රෝද. දවස් දෙකක් විතර කරලා ඒක තමයි. හොඳයි. ඒකට टॉपिक එක තියෙන්නේ පෝර්ට්ෆෝලියෝස්. ඒක පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ. පෝර්ට්ෆෝලියෝ එක කියන්නේ කාර්ය සාධන ලිපි ගුණ. පෝර්ට්ෆෝලියෝ කියන එක තේරුම මොකක්ද? පෝර්ට්ෆෝලියෝ මේ වචන දෙකෙන් තමයි එන්නේ. පෝර්ට්ෆෝලියෝ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකතුනේ. පෝර්ට් එකක් කියන්නේ මොකක්ද? තොට නැව් තොට ඊගාවට තමයි එයාපෝට් එතනනේ ප්ලේන්ස් වෙලා නවත්තලා ඒක පෝට් කියන්නේ මොකද ස්ථානය එතනේ මේ අපේ කම්පියුටර් එකේ තියෙන පෝට් මේ පෝට්ස් වලට USB ගහන USB පෝට් එතකොට ෆෝලියෝස් කියන්නේ මොකක්ද? ෆෝලියෝස් කියන්නේ කොළ ෆෝලියෝස් කොළ එතකොට පෝර්ට්ෆෝලියෝ කියන්නේ ඇත්තටම මොකද? කොළවල එකතු ඒක කටින් වල ඒක තේරුම් ගන්නත් කොළවල එකතු collection of papers right educational science වල පෝර්ට්ෆෝලියෝ එකක් කියලා කියන්නේ collection of evidence සාක්ෂි වල එකතු ඒකට අධ්‍යාපනයේදී අපි පෝර්ට්ෆෝලියෝ එකක් හදනවා කියලා කියන්නේ මොකක්ද? සාක්ෂි වල එකතුවක් හදනවා කියන්නේ. ඒතර මෙහෙම පෝර්ට්ෆෝලියෝ විවිධ වර්ග තියෙනවා. ඒක තමයි අපි
educational portfolio. Educational portfolio එකක් කියන්නේ අධ්‍යාපනය පිළිබඳ මේ කාර්ය සාධන ලිපිගොම. එතකොට එකතු කරන්න ඕන සාක්ෂි මොකක්ද? ඉගෙන ගන්නයි. අධ්‍යාපනය පිළිබඳ සාක්ෂි වල එකතු. ඊට අපි ට්‍රේනර් කෙනෙක් හැටියට වැඩ කරනකොට අපි පෝර්ට්ෆෝලියෝ එකක් හදනවා නම් ඒකට කියනවා ට්‍රේනින් පෝර්ට්ෆෝලියෝ. ඒ කියන්නේ අපේ ට්‍රේනින් ඇක්ටිවිටීස් පුහුණු කිරීම පිළිබඳ ඒ ක්‍රියාකාරකම් ගැන තියෙන සාක්ෂි වල එකතු. වඩ ලර්නින් පෝර්ට්ෆෝලියෝ කියලා කියනවා සමහරවිට. ලර්නින් පෝර්ට්ෆෝලියෝ කියන්නේ මොකද්ද? collection of evidences of your learning. ඔයගොල්ලෝ ඉගෙන ගත්තයි කියලා පෙන්නන්න සාක්ෂි වල එකතු. පැහැදිලිද? ඒකට කවුරුහරි ඔය දැන් අර්ථ කතාව හරියට වැදගත් මොකද ඒකත් එක්ක අපිට ගොඩක් දේවල් ගොඩනගන්න. එතකොට නම් කවුරු හරි පෝර්ට්ෆෝලියෝ එකක් ගෙනාවොත් එහෙනම් ඒක තියෙන්න ඕනේ මොනවද? මේ ට්‍රේනින් සම්බන්ධයෙන් කියන පෝර්ට්ෆෝලියෝ එකක් ගෙනාවොත් එහෙනම් এডুকেෂන් එක සම්බන්ධයෙන් පෝර්ට්ෆෝලියෝ එකක් ගෙනාවොත් එහෙනම් ඒක මොනවද තියෙන්නේ? සාක්ෂි තියෙනවා. ඒ අදාළ දේ පිළිබඳව සාක්ෂි එකතුවක් තමයි එතන තියෙන්නේ. ඒක ඕන දේවල් ඉඳලා හරියන්නේ නැහැ. මේ කියන එක පැහැදිලිද? පෝර්ට්ෆෝලියෝ එක කියන්නේ සාක්ෂි වල එකතුවක්. ඒතකොට මේක දැන් අපි ඔයගලන්ට කරන මේ ප්‍රෝග්‍රෑම් එක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. එහෙනම් ට්‍රේනින් ඇක්ටිවිටීස් පිළිබඳ සාක්ෂි වල එකතුවක් තමයි ඔයගොල්ලෝ හදන පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන්නේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් නැතුව අපි සාමාන්‍යයෙන් මේ අපි වෘත්තිමය වශයෙන් හදන්න කියන පෝර්ට්ෆෝලියෝ. එතකොට ඒකට කියන්නේ ප්‍රොෆෙෂනල් පෝර්ට්ෆෝලියෝ. ඒතර ප්‍රොෆෙෂනල් පෝර්ට්ෆෝලියෝ එක දෙන්න ඕනේ. මොකක්ද දෙන්නේ? ඒක ගොඩාක් තමයි. මොනවද? අදකාල පිළිබඳ සාක්ෂි වල කියන්නේ ප්‍රොෆෙෂනල් පෝර්ට්ෆෝලියෝ එකක් ගන්න දෙනකොට your evidences of your professional work. වෘත්තිමය වශයෙන් කරන ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි වල එකතු. හරිද? ඔයාලගේ කවුරු හරි පෝර්ට්ෆෝලියෝ එකක් ගන්නවත් එහෙනම් ඔයගොල්ලෝ දැන් ඒක ඉගෙන තියන අයට කියනවා ඉතින් පෝර්ට්ෆෝලියෝ හදපුවා ඒක මොකද බලන්න. ඒකේ අදාළ සාක්ෂි එකතු කරලා දෙනවා කියලා බලන්න. සර්ටිෆයි වුණා නම් ඒක හાર્ඩ් එවිඩන්ස් එකක්. එවිඩන්ස් එක වඩා වැදගත් එකක්. සර්ටිෆයි කරලා එහෙම දෙනවා වැඩිම වටිනවා. හරිද? නැත්නම් අපිට ඕන ඒවා දාන්න පුළුවන්. සර්ටිෆයි කරනවා නම් හොඳයි. ඉස්සම කරන්න බැරි වෙනවා කරනවා නම්. ඒක කියන්නේ එවිඩන්සස් වෙන්න ඕන hard evidence. කියන්නේ වැදගත් ඔප්පු කරන්න පුළුවන් එවිඩන්සස් තමයි සාක්ෂි තමයි අපි එකතු කරන්න ඕන. පැහැදිලිද? ඒක නිකම් මහා පොරොගඩක් කියලා දන්නේ නැහැ පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ. විශාලත්වය තිබුණා කියලා සමහරට ඇතුළ පිස් වෙන්න ඕන. හොඳ. ඇතුළ ග්‍රාද කොට තිබුණා කියලා නේද? එවිඩන්සස් හොඳ ඒවා තියෙනවා. මේ අයිඩියා එක ගත්තා දැන් කවුරු හරි පෝර්ට්ෆෝලියෝ එකක් කියන මොකද්ද කියලා ඔබත් එහෙම කියන්න පුළුවන්. එන්නර නම් කාර්ය සාධන ලිපිගොනුව කියනවා. මේක තේරෙන්න ඕන මොනවද? ඒ අදාළ දේ පිළිබඳ සාක්ෂි වල එක සාක්ෂි එක වැදගත් සාක්ෂි තිබිය යුතුයි. පැහැදිලිද? පෝර්ට්ෆෝලියෝ කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. ඊගාට මේ පෝර්ට්ෆෝලියෝ හැදුනේ කොහොමද? පෝර්ට්ෆෝලියෝ ආවේ කොහොමද මේ අධ්‍යාපනය? කොහොමද කවුද මුලින් හැදුවේ? මේ ඉතිහාසෙ ඉවරකට අපි කියන ඉතිහාසෙන්නේ researchers කියනවා researchers සම්බන්ධ තවමනාරි අදහසක් ඉන්ටර්විව් වලට යනකොට කවුද තරන්නේ කවුද කියන්නේ සාමාන්‍ය ඉතිහාසය කියනකොට කියන්නේ ආටිස්ට්ලා කියලා
ආටිස්ලා ළඟ මොනවද තියෙන්න ඕනේ? එයා වෘත්තීය මේ චිත්‍ර ශිල්පියෙක් නම් එයාලා මොනවද තියෙන්නේ? එයා කරපු මේ හොඳ චිත්‍රවල නිර්මාණවල එකතුවක් එයා තියාගන්න. එතකොට එයාට කවුරු හරි මේ prospective client කෙනෙක් එයාට හිතනවා සේවාදායකයෙක් මේ හම්බුනාම එයා මොකද කරන්නේ? එයාගේ ඒව පෙන්නන්න හොඳ විදිහක් තියෙනවා. ඔක්කොම විශාල ඒවා ගෙන යනකොට ඒක පොඩි කරලා මොකක් හරි දෙන්න. එකතු. ඒක දැක්කම මොකද? ඒක බලලා ඉම්ප්‍රෙස් කරනවා නේ. එයා හොඳ බුද්ධිනේ භාවයක් තියෙන කෙනෙක් කියලා ඉම්ප්‍රෙස් වුණාම එයාට වැඩ බාරයි. ඊට අමතරව ගෘහ නිර්මාණ ශිල්පී. ආර්කිටෙක්ට් ඒක මොකද කරන්නේ? ඒගොල්ලෝ හදපු ප්ලෑන්ස් සහ හදපු බිල්ඩින්ග්ස් වල ෆොටෝස් ඒවා එකතු කරලා ලස්සනට තියාගන්න. එතකොට ඒවා මේ ක්ලයන්ට්ස් වලට වෙන්න. මිනිස්සුන්ට වෙන්න. එතනවා ඉම්ප්‍රෙස් වුණොත් එහෙම ඒගොල්ලෝ ලව්වා ගාම්ගේ හදනවා වෙන්න පුළුවන්. හරිද? වැඩ ප්‍රොෆෙෂනල් අයට වැඩ ලැබෙන්නේ එයාගේ ඩිග්‍රියෙන් නෙමෙයි. හරිද? PhD තිබුණත් වැඩක් නැහැ. වැඩ නැහැ. සුණාලානේ. මට තියෙන ඩිග්‍රී අදාළ මගේ වැඩ නැහැ. ඒක වෘත්තීය භාවය පිළිබඳ පෙන්වන්න හොඳ විදියක් තමයි මොකක්ද? පෝර්ට්ෆෝලියෝ. හරිද? එතකොට සම්පූර්ණ අපිට ගන්න පුළුවන් නේ අනිත් ඔක්කොමලටත් එහෙම වෘත්තීය ෆොටෝග්‍රාෆර්ස්ලාට අවශ්‍යයි නේ තමන්ගේ අත්දැකීම් තියා ගන්න හොඳමයි. එතකොට මේක දැකලා මේ බිස්නස් එඩියුකේෂන් වලට පෝස්ට් ග්‍රැජුවේට් සහ ඉහළ උපාධි ලබා ගන්නකොට බිස්නස් එඩියුකේෂන් වල වෙනවා ඒගොල්ලන්ට නිකන් කඩපාඩම් කරලා මේ මැනේජ්මන්ට් ගැන බිස්නස් මැනේජ්මන්ට් ගැන උගන්වලා විතරක් වැඩක් නැහැ ඇගීමක් කරලා ඇති වැඩක් නැහැ ඒගොල්ලන්ගේ වෘත්තීය භාවය පෙන්වන්න වෘත්තීය ක්‍රියාකාරකම් පෙන්වන්න නිපුණතාවය පෙන්වන්න මොනවාද අවශ්‍ය පෝර්ට්ෆෝලියෝ අවශ්‍යයි කියලා ඒ බිස්නස් එඩියුකේෂන් වලට ගෙනාවා පෝර්ට්ෆෝලියෝ කියන සංකල්පය. සේවල කරනවා කියන්නේ. එතකොට ඊගාට මොකද? මේක දැක්ක අධ්‍යාපන මෙඩිකල් එඩියුකේෂන් නැහැ මේ ක්‍රමය හොඳයි කියලා ඒගොල්ලෝ තීරණය කරා. right? අපේ වෛද්‍යවරයෙක් ගන්න වෛද්‍යවරයෙක් කොයිතරම් ඩිග්‍රී තිබුණත් වැඩක් තියනවද මේ යාගේ වැඩ හොඳ නැහැ. වෘත්තීය භාවය පෙන්වන්න බෑනේ ඩිග්‍රියෙන්. පැහැදිලි? දැන් වෘත්තීය භාවය පෙන්වන්න මේ ඊගාට මෙඩිකල් එඩියුකේෂන් වලට බිස්නස් එඩියුකේෂන් වලට තිබුණ එක වෙනවා. ඉතින් මාත්‍ර ටාක්ටි යුනිවර්සිටි සහ යුනිවර්සිටි වලින් තමයි ඊගාට ඒක අපේ අය ඉගෙනගෙන ටාක්ටි වල ඉගෙන ගත්තා මේ ලංකාවට එනවා. හොඳයි. මෙඩිකල් එඩියුකේෂන් වල ඒ ඉගෙනගෙන ඒක ඉගෙනගෙන ඊට පස්සේ මම මේ නැයිට්‍රස් එක සහ සෞඛ්‍ය මේ අමාත්‍යාංශයට මම ගියා. පැහැදිලිද? ඒක එනකොට මුදුන ලොකු රෙසිස්ටන්ස් තිබුණා. හැබැයි අපි විතර පළවෙනි ටියුටර් ට්‍රේනින් 2012 දී 2012 අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්න පුළුවන්. හඳුන්වා දෙන්න පුළුවන්. විකාශනය වෙලා ඉන්නේ. කොහොමද? අඩුපාඩු තියෙනවා හැබැයි කඩපාඩම් කරලා ප්‍රොෆෙෂනල් වර්ක් එක වෙනනවට වැඩිය හොඳයි කියලා අනුම පිළිගන්නවා. අපි අත්දැකීමක් ගන්න විශ්වවිද්‍යාලයේ වැඩිම ලකුණු ගත්ත මේ ෆස්ට් ක්ලාස් ගත්ත බැස්ටොප් දැන් ඉන්න දරන ගොඩක් කලාවට මුල් අය ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සහ ජීවිතය ගොඩක් කලාවට මේ සාර්ථක නැහැ. ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගොඩක් කලාවට සාර්ථක නැහැ. නිකන් මේ ලකුණු වැඩියෙන් අරගෙන ඩිස්ටින්ක්ෂන් ගත්තා කියලා ඇති වැඩ නැහැ. මිනිස්සුන්ට වැඩකුත් නැහැ ගොඩක් කලාවට. ඒගොල්ලන් ගොඩක් කලාවට බලන්න එහෙම සමීක්ෂණයක් කරලා බලුවොත් අපේ ඉස්කෝලේත් වැඩියෙන්ම ලකුණු ගත්ත එක දැන් හොඳයි. ඊගාවට ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් වලදී අර වැඩියෙන්ම ලකුණු ගැනීම නෙමෙයි ඒකෙන් පෙන්වන්න බෑ යාගේ ප්‍රොෆෙෂනල් මේ කොන්ෆිඩන්ස් එක මොකක්ද ඉතින් ඒ යම්කිසි කාලයක් තිස්සේ සාක්ෂි එකතු කරලා හදන පෝර්ට්ෆෝලියෝ එක ඊට වැඩි ලොකු දෙයක් මේ ප්‍රොෆෙෂනල් කොන්ෆිඩන්ස් එක ගැන පෙන්වන්න යොදා ගන්න. හරිද?
ඒක ඔයාලට දෙන්න මේක කරගෙන යනකොට කොයි තරම් අපිට පුළුවන් අපිට කොයි තරම් උනන්දුවක් ඇති වෙනවද මේක කරන්න. අපි කරන වැඩ කරන්න. අපි අන්තිම වෙලාව කඩපාඩම් කරලා මේ එළියට දාන එක නෙමෙයි. අපි කාල මුළු මාසයන වැඩ කරපු දේ පිළිබඳව අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් මේ වෘත්තිමය ජීවිතයේදී කරගෙන යන දේවල් අපිට පෙන්වනකොට ඒක අපි කියලා එක පැයකින් කියන ගන්න මුළු කාලයේදීම කරපු දේ අපිට පෙන්වන්න පුළුවන්. සාක්ෂි එකතු කරලා පෙන්වන්න. පැහැදිලිද? ඒක දැන් මුළු ලෝකෙම විද්‍යාලයේ තියෙනවා. අපේ ඉතින් ගිහලා අපි කරන ක්‍රියාකාරකම් පෙන්වන්න හොඳම ක්‍රමයක් කියලා පෝර්ට්ෆෝලියෝ. හරිද? ඒක නිසා ගන්න පෝර්ට්ෆෝලියෝ ගැන වාසි ගැන සාකච්ඡා කරනකොට ඒවා කියන්නේ. බලමු මොනවද දීලා තියෙන්නේ කියලා. දැන් මේ බින්දුවර පෙන්වුවා අයියේ. මේ ලයිට් එක නෙවෙයි. මේ කවුද? PHI tutor Jaffna කවුද? සතීෂ්. මේ පෝර්ට්ෆෝලියෝ එක ඒගොල්ලන්ගේ ඩිප්ලෝමා එක ඉවර වෙලා මට බාර දෙනවා. දැන් බලන්න ගාම්භීර පෙනුම. මගේ නෙවෙයි සතීෂ්. එයා හොඳ මම පස්වෙනියා වගේ බැච් එකේ පස්වෙනියා වගේ ආවා. එයා හොඳ දෙයක් කරා. හැබැයි එයා මුලින්ම මොකද කරේ? සාක්ෂි එකතු කරා. එහෙනම් අන්තිම වෙලාවේ කරපු දෙයක් නෙමෙයි. මුලින්ම වැඩ කළා තමයි පෝර්ට්ෆෝලියෝ එක හැදුවේ. ඊට මේ සෙෂන් අවුට්කම්ස් මේ සැසියේ තියෙන්නේ ඩිස්කස් අවුට්කම් බේස්ඩ් এডুকেෂන් එක ගැන අපි සාකච්ඡා කරා. define portfolio, list out contents of a portfolio, write your professional philosophy, write a reflective law. මේක හතරවෙනි එක වෙනකන් අපි මේ සැසියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. discuss outcome based education, define portfolio, list out contents of a portfolio, write your professional philosophy. මේ ගැන අපි ඊයේ කිව්වා. exit outcomes අපි සාකච්ඡා කරා. ඕගොල්ලන්ගේ තියෙන exit outcomes lecturer කියවන්න බලන්න. රිසර්ච් එකට බර දාලා කියන්නේ. මැනේජර් එකත් බර දාලා කියන්නේ. ඒක තමයි මොනවාද? ප්‍රශ්න වෙන්නේ. මේක වෙන්නවා අපි මේ මම ලියලා තියෙන මගේ පබ්ලිකේෂන්ස් කරනවා. අපි ලියපු පොත් පෙන්නනවා. ඊට පස්සේ ඔයගලන්ට පෙන්නන හදන හැටි කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ හදනවා. පැහැදිලිද? ඉතාලම සරලයි. මේ ගියවර අය හදපු ස්ටඩි ගයිඩ්ස් මේ විස්තරේ මම ඊයේ පෙන්නවා. ඒ රිසර්චර්ස්ලා වුණ හැටි මාස 5ක වගේ කාලෙක. ගියවර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ හිටපොයි. රෝල් මොඩල්ස් මම හිතනවා හෙට නෙවෙයි ලබන සමාන යනකොට මේ වගේ ඔයගොල්ලෝ ඉඳී කියලා. එතකොට දැන් මේකේ සාර්ථකත්වය මත SPHM කරිකුලම් එක මේ ගෙනාවා outcome based education. ඒකදී පළවෙනි එක ඉතාමත්ම සාර්ථක වුණා. ඒකදී පළවෙනි එක ඉතාමත්ම සාර්ථක වුණා. දෙවෙනි එක යම් විදියකට වෙන්නේ නැති. ඒකට මම එච්චර හිටියේ නෑ. තුන්වෙනි එකදී ප්‍රශ්න ආවා. හැබැයි ඒගොල්ලෝ පෝර්ට්ෆෝලියෝ ඉතාමත්ම හොඳින් හදලා දෙමුනා. සමහර අය ඉතාමත්ම හොඳින් පෝර්ට්ෆෝලියෝ හදලා තියෙනවා මාස 3මාරේ. මාස 3මාරේදී කරන්න බැරි දෙයක් සමහර අය කරලා තිබුණා. මේක බලා ගන්න මොනවාද ඒගොල්ලන්ගේ exit outcomes කියලා ගත්තේ human resource developer. ඒතර human resource developer කියන එකට අයිති වෙනවා trainer කියන එකයි ඊට අමතරව supervisor කියන එක.
මැනේජර් ඒගොල්ලෝ මොන ලෙවල් මැනේජර්ද වෙන්නේ සාමාන්‍ය SPH හා මොන ලෙවල් health promoter role model communicator counselor research facilitator ඒ මොකද උනේ research එක facilitator උනා ඊගාට දැන් outcome based curriculum එකක් නැත්නම් training program එකක් evaluate කරන්න portfolio assessment ඕනේ කියලා අවිවාදයෙන් පිළිගන්න. ඊට අමතරව assignments ඒකටම ඇතුල් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම practical test දෙන්න පුළුවන්. ඊගාට මේ ඒ වගේම happy memories තමයි මේක තියෙනවා. මේක මේ ෆොටෝ එක ගැන කියන්න බලන්න. දෙන්න. මොකද්ද මේ භාරතේ? portfolio මොන අවුරුද්දද කියලා තියෙනවා. අර කැලෙන්ඩර් එකේ පේනවා. 2013. ඔය මොන හරි ෆොටෝ එකක් ගන්නකොට දැන් පෝර්ට්ෆෝලියෝ අරගෙන නම් පේන්නේ මේක තියෙනවා. පෙන්නලා යා පෙන්නන. ඔයගොල්ලෝ ඉදිරියේදී ෆොටෝස් ගන්න නිසා මේ ඔයගොල්ලන් පෝර්ට්ෆෝලියෝ එකට දාන්න බලන්න ඕන. ඊට අමතරව යා හොඳ ඉනාවක් දාගෙන තමයි ඉන්නේ. කවුද? PHIT උට සබරගම්මනේ. රත්නපුරේ. සම්පත්. ඉස්සෙල්ලා මේ කවුද? ඔයාලා දන්නේ එක්ක. කවුද? හා? මේ පාලසු. මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට එයා ට්‍රේන් කරන්නේ අර SPHM මම මොතම බැච් එකක් කියලා මේ ලංකාවෙම ගත්තා. මේ බැච් එකේ යාලා තමයි SPHM ට්‍රේනින්ස් ලව තමයි ට්‍රේන් කරන්නේ. මේ ඩිප්ලෝමා এডুকেෂන් සයන්ස් ඉවර වෙලා ගිහින්. ඉතින් මොකක්ද ඒක තියෙන පණිවිඩ? හා? ඉන්ටර් ප්‍රොෆෙෂනල් එඩුකේෂන් නේ. යා මේ ඊළඟ ඇප්ලයි කරනවා මේ ඉගෙන ගන්න දේවල් ඇප්ලයි කරනවා. සාමාන්‍ය රෙසිස්ටන්ස් එක. එවනේ අනිත් කැටගරි එක සමහර ආයතනවල එනවා. දෙන්නේ නැහැ. ට්‍රේන් කරා. කොතරම් මේගොල්ලන් කරන්නේ කියලා කියනවා හරි. ඒගොල්ලන් ගෙන්න ගන්න එපා. ඊට මෙයා ගිහිල්ලා සමහරේ හයරාකි එකත් එක්ක කතා කරලා ඒක අත්තරේ දෙන්න ඕනේ කියලා ඒ සාකච්ඡා කරන මොනවද ඒගොල්ලන් ඉම්ප්‍රෙස් කරලා මෙයාට බාර දීලා දෙනවා හැමදාම උදේ මෙඩිටේෂන් සෙෂන් එක ගන්න SPHM ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් උඩ යනවා කියලා ඉන්ට්‍රොඩියුස් කරන ඒ අවස්ථාවක් තියෙනවා. එතකොට එයා ඇප්ලයි කරනවා මේ ඉගෙන ගත්තද? මේකට තමයි කියන්නේ changing agent. විපරවකාරයද නම් සිංහලවද? හා? විපරය. මේවා තමන් change වෙන්න ඒකට උදේ තමන් ඇප්ලයි කරනවා. අනිත් ඒවා change කරනවා. තමන් change වෙන්නද අනිත් ඒවා change කරන්නේ නැහැ. මොකද තමන් change ඊට පස්සේ අනිත් ඒවා change කරනවා. ඒතර එක විපාදකාරයේ තාලගේ කාර්යය කාර්යයේ සරුණා ඒක හරියට වටිනවා. මොකද වෙන්නේ? ජෙනරේටර් වටින්නේ. යාගේලා මුළු ඒරියා එකම හදනවා. එහෙම නෙවෙයි. හදනවා නම් හද. ඒක කරනවා ගොඩක් වටිනවා. අපි කරනවා ජෙනරේටර් කෙනෙක් කියලා. ඉස්ස බාලස් මේක ඒකට නෝදා නැහැ. එහෙම ओके पुरनायगर कितना අවස්ථාන ඒ වටින එතකොට කොයාගේ මේ පෝර්ට්ෆෝලියෝ එයාගෙන කියනකොටම කියන්නේ මේ දෙමු පෝර්ට්ෆෝලියෝ නෝනේ බාලසෝ නේ ඒක කැඩිලා විතරවට බලලා बालसूरे portfolio बालमात्र
සිංහලෙන් ලියලා තියෙනවා. ඒ ෆොටෝස් ඔක්කොම ගැලේ. ඒ දාලා තියෙන CDs ඒකට අතුල් කරලා. බාලසෝරිය ඒ පාරේ මැච් එක ඉස්පෙලනාගේ දෙවනිය වුණේ. දැන් පොඩි ඇක්ටිවිටි එකක් ඕගලන්ට දෙන්න. List out the exit outcomes of PHNS training program. දැන් අපි PHNS ලාට PHNS ලාට කට්ටියන්නේ PHNS ලාට දැන් කරිකුලම් එකක් හදනවා කියන්නේ. PHNS ලාට කරිකුලම් එකක් හදනකොට double exit outcome based curriculum එක යම් කිසි දෙයක් ගන්න. ඉතින් කතා කරලා ඔයගොල්ලන් යම් කිසි දෙයක් ගන්නවා. සමාව එක ගොඩක් ගන්නවා. PHNS කෙනෙකුට නම් වෙන්න ඕනේ exit outcomes මොනවද කියලා list out කරන්න. අපි විනාඩි දෙකක් දැන්. ඉතින් PHNS training program එකේදී ගාව පාර පටන් ගන්නකොට මොනවා වෙන්න ඕනේද? exit outcome. exit outcomes කියවන SPHN කාගේ වෙන්නවා. ඔයගලන්ගේ වෙන්නවා. ආමත් SPHI එකේ මොනවද කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මේක හරියට කියලා නේද? ඔයගොල්ලන්ගේ අත තක්කාල ලියාගෙන ගියාගෙන ලිස්ට් එක. මොනවාද exit outcomes වෙනවා. outcomes වෙන්නේ. ඔයගොල්ලන් ගැන ලියන්න. يعني ඔයගොල්ලන් එක ගාව ලියලා බලන්න. දැන් වෙන්නේ නැහැ ටියුබ් එක. ඊයේ ටෙන්ස් කරුවේ ප්‍රෝග්‍රෑම්. ඔයගොල්ලන්ට අඩකවලා අහන්න පුළුවන් ඒක. තව ටික දවස්. ලියාගෙන යන්න උනේ ඊට පස්සේ සාකච්ඡා කරමු. ඒකට මම කරා 12ට වැඩි යන්නේ. හොඳයි. විනාඩි දෙකක් තියෙනවා. දැන් ආපැත්තේ යනතේ සාකච්ඡා. මේ ඩිස්කස් වෙච්චෝනේ ඔයගොල්ලන් කරපු එක ප්‍රසන්ට් කරන්න.
मैं पास से पसंद करूँगा पास से Supervisor, role model, communicator කෙනෙක්, evaluator කෙනෙක්, lecturer, researcher, service provider, assessor, teacher, program planner. आप पसंद करना था आप याद रखो yes lecturer, communicator, practical trainer, role model, facilitator, financial counselor, relation, assessor, team work කෙනෙක් වෙන්න ඕනේ කියලා කිව්වා. දැන් හොඳ මැනේජර් කෙනෙක් කල්පනා කරේ. හොඳ පුහුණු කරන්නේ කපාරේ පුහුණු කරන්න තියෙන්නේ. හොඳ අධීක්ෂක නිලධාරියෙක් වෙන්න ඕනේ. හොඳ ෆැසිලිටේටර් කෙනෙක්, හෙල්ත් එඩියුකේටර්. तो exit outcome එකට ඒ වගේ ඉන්නේ හරිය. good attitude තියෙනවා කියලා. exit outcome තමයි දැන් ලියන විදියක් තියෙනවා. ඒ කියන්නේ role model අර interceptor coordinator කියන එක ඒක වැදගත් ඒක මේ ඒක කිව්වා මේ ස්පීච් එකකට ආවනේ. ස්පීච් එකකට ස්ථාප. මොකද? ඔන්න Yeah. Manage connect counselor, skill developer, communicator, role model, teamwork, evaluator, interpersonal relationship, supervisor. ඒකට ඩිස්ප්ලේ එකයි කමියුනිකේටර් කියන එකට අයිති ඩිස්ප්ලේ පාර්ට්. ඒ වගේම තමයි. හොඳයි. දැන් අවසානයේ මොකද අවසාන තීරණයකට එන්න ඕනේ මේ වෙලාවේ ඔය ගැන සාකච්ඡා කරලා අවසාන තීරණයකට වගේ ඇවිල්ලා තියෙනවා. ඒක අපි පස්සේ වෙන්නම්. ඒක පෝර්ට්ෆෝලියෝ ගැන අපි කිව්වා. මේ thinking pattern එක ඕනේ. දැන් ඔයගලන්ට අනාගතයේදී මීටින්ස් වලට ගියාම ඔයගලන් කියන්නේ. ඊට අමතරව හේතුත් කියන්න ඕනේ. මේවා එන්න හේතු. මේවා මේ exit outcomes ගැන යොදන්න ඕනේ කියලා ඔයගොල්ලෝ කියන්නේ ඒ කියන එක කියන්නේ. දැන් අපි කලින් කියපු දේවල් ටික තමයි portfolio එකක් කියන්නේ collection of papers, collection of evidence of learning, collection of evidence of teaching, derived from graphic cards. Portfolio learning, the collection of evidence that learning has taken place. ඊගාට මේකේ යොදන්න ඕන contents ගැන තමයි ඔය දීලා තියෙන්නේ. ඊට අමතරව දැන් portfolio ಜಾති එක එකවත් තියෙනවා. අපි ඔය කියමු. දේවල් වලට අමතරව ඒක හදන විදිය එකක් තමයි paper based. එතන මේ ඔක්කොම මොනවද? portfolio වර්ග ගෙවුවම paper based. ඊගාට අනිත් ಜಾතිය තමයි මොකක්ද? computer based කියන computer එකේ තියෙන soft copies විදියට හදන්නේ. හැබැයි දැන් අපි training program එක evaluation එක සඳහා assessment එකක් සඳහා හදනවා නම් අනිවාර්යෙන් paper based තමයි ඉල්ලන්නේ. ඒක ඔයගොල්ලන්ගේ soft copy එකක් තියාගන්න ඒක ඒකට ඇත්තට computer based එකකුත් වෙනවා. ඒක දැන් උදාහරණයක් ගන්න මේ ලොකු මේකක් අරගෙන අපිට යන්න බෑ මේ පිටරට යනකොට ලොකු portfolio එක ඒක කරදරයි. රට ගෙනියන්න. ඒක අපිට soft copy
කොපි එකක් විදිහට ගෙනියන්න පුළුවන්. ඒක අපිට වෙන පාඩ රඩකඩුවක් යවන්න පහසුයි. ඒ වගේ දෙයක් තියෙන පෝට්ෆෝලියෝ. තමන් ළඟ සොෆ්ට් කොපි එකකුත් හදන්න. ඊගාවට මේවා මේ විභාගයකට දෙනවා නම් සාමාන්‍යයෙන් ඒක ආයතන විදිහට ඒක වෙනස් වෙනවා. මෙඩිකල් පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිසින් වල නම් ඒගොල්ලන් සාමාන්‍යයෙන් කියන්නේ විභාගයේ ඒවා දෙකක් පාර දෙන්න කිව්වා. අර කොපිස් දෙකක් පාර දෙන්න හાર્ඩ් කොපි. එතකොට මේ හાર્ඩ් කොපිස් දෙකක් පාර දෙනකොට සාමාන්‍යයෙන් වෙන්න ඕනේ මුල් එක මුලින් බාර දෙන එක hard bound වෙන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලෝ ඉවැලුවේට් කරලා සමහර වෙලට ඉවැලුවේටර්ස්ලා කියනවා මේව හදලා ආපහු බාර දෙන්න. එහෙමද? ඒක අපි දැන් hard bound උනොත් එහෙනම් දැන් මේ වගේ මොකද වෙන්නේ? ඒක ගලවන්න බෑ, කඩන්න අමාරුයි. කඩනකොට ඩැමේජ් වෙනවනේ. ඒක නිසා අර ස්පයිරල් බයින්ඩින් වලින් තමයි බාර දෙන්න කියලා කියන්නේ. මේ වගේ වුණොත් මොකද වෙන්නේ? මේ කඩන්න අමාරුයි. කඩන්න අමාරුයි. ඒක පොඩි ඩැමේජ්. ඒක පොඩි දේවල් වෙනස් කරලා අපිට දෙවෙනි වර බාර දෙන්න කියනවා නම් එතකොට අපි දෙවෙනි වර hard bound අපිට දෙනවා. පැහැදිලිද? ඒ උපදේශ විදියට ඔයගොල්ලන් ඒක හදාගන්න. ඊගොල්ලන් දැන් Taman ළඟ දැන් අපි හිතමු මේ වගේ පෝර්ට්ෆෝලියෝස් දෙකක් බාර දෙන්න කිව්වා ඒගොල්ලන්ට එක්සෑම් එකට අපි ළඟ තව එකක් තියෙනවා. මේ අපි ළඟ තියෙන එක ඔය අමාත්‍යකද ඒක වෙන්න. අපි ළඟ තියෙන එක මේ වගේ වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ box file. මොකද මේක දෙන වාසිය අපිට එකතු කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු ඔයගොල්ලන්ගේ ඉවර වෙනවා සැප්තැම්බර් 18 ඉවර වෙලා අපි කියනවා ඉවර වෙලා සති දෙකක් වෙනවයි කියලා. ඒක සැප්තැම්බර් 30 වෙනිදා මේක බාර දෙන්න කියනවා කියලා. සැප්තැම්බර් 30 වෙනිදා වෙනකොට බාර දෙන්න කියලා. අවසානයේ දුන්නා නම් ඒක ඔයගොල්ලෝ බාර දෙනකොට මොකද කරන්න ඕන? දෙකක් බාර දෙන්න කිව්වා. බාර දෙන්න ඕන කොහොමද? ස්පයිරල් මයින්ඩ් දෙන්න හොඳයි. පැහැදිලිද? ඒතර ඕගොල්ලෝ ළඟ තියෙන තව එකක් ඕගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ ඒක. මේ වගේ box file එක තියනවා නම් එතකොට බාර දුන්න දවසේ ඉඳලා ඉවැලුවේට් කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝ වයිව එකට එන්න කියන තව මාස දෙකක් විතර එන්නේ. ඒක අපි හිතමු දවසේ. ඒ අතරතුරේදී ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඔයගොල්ලෝ මේකේ ලියලා තියෙන සමහර ක්‍රියාකාරකම් ඔයගොල්ලන්ගේ තැන්වල කරන්න පුළුවන්. ඒවා ඔයගොල්ලන් මේක එවිඩන්සස් විදියට දාන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කියනවා මේක ප්ලෑන්ස් තියෙනවා ඔයගොල්ලන් ඒක අපි කියනවා රිෆ්ලෙක්ෂන්ස් වලදී කියනවා අපි මේ දෙවුනට මේ ප්ලෑන් එක කරනවා. මේ මාසයේදී කරන්න බැරි වෙන්න පුළුවන් තමයි. හැබැයි අර මාස දෙක මාසයක් හරි මාස දෙක කාලෙදී තව දේවල් කරලා මේකට ඔයාගේ එකට ඔයගොල්ලන් එකට ඇතුළු කරන්න පුළුවන්. එවිඩන්ස් මේවා කරේ. එතකොට අපි කියන්නේ පෝර්ට්ෆෝලියෝ වයිව එකට එනකොට අර වගේ දේවල් පෙන්වන්නත් ලෑස්ති වෙලා ඉන්න. ඔය පෝර්ට්ෆෝලියෝ වයිව ලොකු වෙලා වන්නේ. එතකොට ඔයගොල්ලන් ඒක ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔයගොල්ලන් අලුතෙන් කරපු දේවල් එහෙම දෙයක් අහන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකද කරේ? ප්ලෑන් එක. ඔය ගිහිලා ඉන්න මාස දෙකේ. මාසෙත්. එහෙම මොන හරි අලුත් දේවල් දෙනවා නම් ඒවා මේකට යොදලා ඒවා පෙන්වන්නත් ලෑස්ති වෙලා ඉන්න. පෙන්වන්න මොකක් හරි ඒ මොන හරි මාකින්ස් මොන හරි තියාගෙන ඉන්න ඒකට අටක් ගාලා දෙන්න. මේකයි විනාඩි 10ක් ගත්තොත් එහෙම මේක කරගන්න ඒක ප්‍රශ්න. මේ කියන එක බෑ. දැන් අමල් ඒ වැඩේ කරා කිව්වම ඒක පිළි අරගෙන අමල් ඒ වැඩේ කරා අමල් දන්න කවුද? ඊට फिजियोथेरेपी होता है फिजियोथेरेपी रेसिडेंट
If you have this, that's an hospital. Restaurant, restaurant. तो ज़्यादा बालनी आओ यहाँ ये बढ़िया देगा ये बुदेगा पहले तो यार तो हमारे यूज़र यार तक ये बुदे और अभी का तो यार सरेंसर मासे देखे ही ना अभी सब देगा सर एक्टर को यार वेशन में ऐसा है कि यार नहीं पोर्टफोलियो आधा ना बुला राइट यार सामान्य ना मट्टा हो गया तो अभी तक ना अभी उधर करना है कि लेना है हमारा यहाँ के स्वयं ने भी प्रेजेंट करना पड़ा बाकी मुल्कों में अगर हम नोट दें तो सामान्य ना थोड़ी गांव साथी है बड़ा आधा है ना थोड़ी आप पूरे हैं लेकिन जाती है नहीं what is understand you know या तुम्हारी मदद है ये का तो अलग से पोर्टफोलियो के तब एक तो लगता है तो कहो इधर ऐसे लगेगा वाई वाई के उधर करा या मैं हम करे ये बाटे तो लेकिन मैं ना यार मेक संकाल पे आ रहे ना चल रहे ना जाना भाई संकाल पे आ रहे ना एक इधर का चल रहे ना बड़ा पोर्टफोलियो का रद्द करना इवागे पास में पास इधर एक कर रहे हैं के ඊගාවට බලන්න contents දැන් මේක මේ සාමාන්‍ය පොදු එකක් පොදු එකේ කොට ඔයගලන්ට අදාළ විදිහට හදලා තියෙනවා සාමාන්‍යයෙන් පෝර්ට්ෆෝලියෝ එක අඩංගු කළ යුතු දේවල් මෙන්න මේ විභාගයකට දෙනවා නම් කවරින් ලෙටර් එකක් ආවරණ ලිපියක් යොදන්න. ඔයගොල්ලෝ කරන ආවරණ ලිපියක් යොදන්න. මම මේ ඩිප්ලෝමා එඩුකේෂන් සයන්ස් සඳහා මේ විභාගයේ අවශ්‍යතාවයක් සඳහා තමයි සපුරා ගන්න තමයි මම මේ පෝර්ට්ෆෝලියෝ එක බාර දෙන්නේ කියලා ඒක ලියන්න. ආවරණ ලිපි. ඊගාට පටුන table of contents. curriculum vitae. curriculum vitae කියන්නේ biodata. ඒ biodata එක කොහොමද ලියන්නේ? අතීතයේ ඉඳලා වර්තමානයට වර්තමානයේ ඉඳලා අතීතයට. අතීතයේ ඉඳලා වර්තමානයට කියන අකුසම biodata. ඔස්සලා කියලා වටේ දාන්න. වර්තමානයේ ඉඳලා අතීතයට කියන අකුසම දැන් මොකද වෙන්නේ? මොකද මම ආයෙ නිශ්චිත පාසුනා කියලා මුලින්ම දාන්න එපා. ඒක වැඩ වැඩක් නැහැ. වැඩක් නැති සමහරවිට මොකද ඔය බයෝඩේටා එක නිකම්ම ඉස්සරහා මේ ඔක්කොම ගියෝගේ නෑ අනුන්ගේ වම්පෝරේ බලන්න එක්සර්සයිස් කරන්න තියෙන්නේ හැබැයි ඩග්ගා මෙහෙම බලපු ගමන් තේරෙනවා මම මේ අවුරුද්දේ නැත්නම් ගිය අවුරුද්දේ කරපු ඩිග්‍රී පාසුනේ නේද අනාද ඇචීව්මන්ට් ඒක පේනවා නැත්නම් මුලින්දලා මේ එකේ බන්දේ බලන්න යවුනා එහෙම කියලා ඒවා දාන්න දාලා අන්තිමට දැන් කරපු මොකක්ද ඩිප්ලෝමා එකයි ඩිග්‍රී එකයි අන්තිමට තමයි ඒක බැලන්නේ මේ කියනක බෑද? ඒක ඔයාම ජොබ්ස් වලට ඔයගොල්ලෝ හරි ළමයි හරි යනකොට උනත් බයෝඩේටා හදනකොට ඒ විදිහට හදන්න කියලා මේ වෙලාවේදී එහෙමයි හදන්න කියන්නේ. ඊගාවට certified copies of certificates. ඕගොල්ලන්ගේ මොන හරි තියෙන අදාළ ඕගොල්ලන්ගේ අධ්‍යාපනය පිළිබඳ නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් වර්ක් පිළිබඳව තියෙන certificates අතුල් කරන්න හැබැයි ඔරිජිනල් දාන්න එපා මොකද මේක ඔයගොල්ලන්ට ආව හම්බෙන්නේ නැහැ. මොනවද කරන්න? certify කරලා ඒවා දාන්න. ෆොටෝ හැබැයි හොඳට මතක තියාගන්න වැදගත්ම ඒවා දාන්න. මේක ඊය ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රීන් එකේ දුන්නා එයාගේ පෝර්ට්ෆෝලියෝ එක හරි බලයි. පිටු 80 ගානක් වුණා 30. ඒක පොඩ්ඩක් කොහොමද පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද? ඒක ඉම්ප්‍රෙස් කරන්න ගියාට එහෙම නෑ. ඒක විතර ඕනේ නෑ. නම් පෝර්ට්ෆෝලියෝ එක බලලා දීමන්නේ. තරක් කරන උත්සාහයකට මේවා දාලා අපිට ගන්න අපේ පැහැදිලිද? මේවා දාන්න මේවා කීයද? 200 තියෙනවා කියලා පෝර්ට්ෆෝලියෝ එක සාධික 200ක් දාන්න. ඒක ඕගොල්ලන් වයින්කට යනකොට මොකද ඉස්සෙල්ලා ඔයගොල්ලන් රැකියාවට යනකොට ඕනනම් දෙන්න ඒ වුණත් අර උනාට වැඩිය ඔක්කොම උත්සාහ යන්නේ. මේ කියන එක පැහැදිලිද? ඒක හිතන්න මොකක්ද මම මේ පෙන්නන්නේ? මොතම සාක්ෂි මොනවද මම? ඊගාවට
copies of your educational transcripts. So transcripts කියන්නේ මොනවාද? අර ඔයගොල්ලන් ඉගෙන ගත්ත මොනවාරි programs වල විස්තර තියෙනවා. විස්තර ගන්න පුළුවන්. විස්තර ගන්න කොහොමද? ඒ ආයතන වල අදාළ ආයතන වලින් ගන්න. නැත්නම් දැන් ඩිග්‍රී එකක් දැන් ඩිප්ලෝමා এডুকেෂන් සයන්ස් කියන එක වුණත් හරිනම් මේ ආයතන ගන්න ඕනේ ඒක මොනවාද කරේ ඔයාලා ලකුණු මොනවාද කියලා ඒක ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ගන්න. හරිද? ඒතකොට ඒවා යොදන්න. අපි ඒක කොපීස් දෙන්නම් නේ කොපීස් මේ ගන්න පුළුවන් ඒවා අරගෙන ඒක යොදන්න. ඊට letters of recommendation මේකත් හරි වැදගත්. ඔයාලම recommend කරන ලිපි recommendation ඔයාලම recommend කරලා ගන්න ලිපි ඒවත් ලිපි මහා ගොඩක් දාන්න එපා. උඩට විතර කීපයක් දාන්න. මගේ පෝර්ට්ෆෝලියෝ එක නම් මම එකයි. අපේ ඩිරෙක්ටර් මෙන්නයිස් ඩිරෙක්ටර්ගේ එකත් එක විතර. දැන් මම මේකෙදි කරපු ඔක්කොම ටික ඒක අඩංගු කරලා තියෙනවා. ඒකෝට ඒකෙන් පෙන්නනවා පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන ඔක්කොම දේවල් අපේ ඩිරෙක්ටර් සර්ටිෆයි කරනවා. එහෙනම් කියන්නේ නැතුව හැබැයි ව්‍යංගයෙන් මම වෙන්නවා මම කරන ඔක්කොම දේවල් ගැන ඒවා කියලා. ඒ කියලා දෙන දේවල් තමයි පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන්නේ. ඒතර ඇත්තට මම පෝර්ට්ෆෝලියෝ එකේ කරපු දේවල් ඔක්කොම වගේ සහතික කරනවා කියලා ව්‍යංගයෙන් මම ගත්තා කාර්යය. ආයතන ප්‍රදාන. ඊට පස්සේ මම කරලා ලව ආයතන ගන්න කියලා අදාළයි. මගේ එක්සෑම් එකට අදාළයි. ඒතර ඒවා දැම්මේ. ඔල එකතු කරලා ගියා ගන්න එනවාට ඔයාලා පෝර්ට්ෆෝලියෝ එක්සෑම් එකකට දෙනකොට අදාළ දේවල් දෙන්න. නැතෝ මේ එක්කලා රෙකමෙන්ඩ් කරලා කියලා උනා මාත්‍රි රෙකමෙන්ඩ් කරලා කියලා මේකට දැම්මම මේ ඒක මට උත්තරේ වාගේ පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මම එක්සෑම් එකේ මාත්‍රි කරලා ආයෙත් කරන්න උඩ රෙකමෙන්ඩ් කරලා එන ඉතින් හරියන්නේ නැහැ අමාරුයි. අර බෑග් ෆීලින් එකක් එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හිතන්න. මේ පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරන්න එපා සාක්ෂි. වෘත්තීය භාවය පෙන්වන්න තමයි ඕගොල්ලෝ මේ සාක්ෂි හැමේකම එකතු කරන්න. හොඳට හිතලා එකතු කරන්න. නෑ මේ මාස ආයෙ කරන්නේ නැහැ. මම කිව්වේ විදිය. මම කරා. පළවෙනි මුරක් කමන්නේ ඕගොල්ලන් ගැන ඉම්ප්‍රෙෂන් එකක් එන්න තමයි අපි මේ ඕගොල්ලන් පෝර්ට්ෆෝලියෝ එක ඒව දාන්නේ. පෝර්ට්ෆෝලියෝ එක බලනකොට එක්සැමිනර්ස්ලා මොකද? එයා හොඳ කෙනෙක්, මෙයා හොඳට වැඩ කරන කෙනෙක් කියලා ආකල්පයක් හොඳ ආකල්පයක් මොඩල් ආකාරයට තමයි ඒක දාන්නේ. හරිද? letters of recommendation. හොඳට හිතලා සාක්ෂි එකතු කරලා. ඕනතරම් letters එකතු කරලා ගෙදර තියාගන්න ලොකු ෆයිල් එකක. නැත්නම් කබඩ් එකේ පෝර්ට්ෆෝලියෝ එකට දානකොට හොඳ මේව දාන්න. ඊගාට your professional educational philosophy statement. ඔයගොල්ලන්ට ජීවිතේ මොකක්ද දර්ශනයක් තියෙනවා. වෘත්තීය දර්ශන. මේ දර්ශනය අදගොල්ලෝ දියුණු. වෘත්තීය දර්ශනයක් තියෙනවා. ඒ වෘත්තීය දර්ශනය ඔකට අතුල් කරන්න. ඒ ලියන්නට අපි සාකච්ඡා කරමු. මේක හරියට ඒකට අපි ලමුත් අපේ ආයතනයේ තියෙන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලදී පෝර්ට්ෆෝලියෝ වලට ලමු දෙනකොට වෘත්තීය දර්ශනයට ලමුත්. ඊගාට දැන් ඔයගලන්ට තියෙන chapters. ඔය chapters වල කරන්න ඕන දේවල් අපි ඔයගලන්ට කියනවා. එතකොට ඒවයි දාන්න ඕන reflective logs උයි මොනවාද? අනිත් evidence. Evidences වෙන්න පුළුවන් photographs, video clips, evaluation plans. මේ පොඩක් දේවල් ඒ කියන දේවල් දාන්න. ඊට අමතරව අදාළ හොඳම දේවල් කියලා ඉඳලා ඔයගොල්ලෝ දාන්න. හැබැයි මොන එවිඩන්ස් එක දැම්මත් ඒක තියෙන අදාළ කාරණේ යම් කිසි කෙනෙක් අහුවොත් අයියෝ මේක දැම්මේ කියලා ඔයගලන්ට මොකද වෙන්නේ? ඔයගලන්ට පෙනී සිටින්න පුළුවන් වෙනවා නේද? පැහැදිලි? should be able to defend. අයිය ඒක දැම්මේ කියලා මොකද? ඒක ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් වෙනවා. ආරයා කිව්වා දාන්න කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. වයිබ් එකේ තමන්ගේ පෝර්ට්ෆෝලියෝ. ආරයා කිව්වා කියන්නේ අයියෝව දැන් කියනවා භාෂාවෙන් කියන්න පුළුවන්. should be able to defend. හරිද? defend කියනකොට වෙන්නේ නැහැ. defend.
ඔයාට ඒ ගැන පෙනී හිටින්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? ඊගාවට මේ ප්‍රොෆෙෂනල් ෆිලොසොෆි එක අපි ලියනවා කියන්නේ පිටුවයි පිටු දෙකයි අතර තමයි ලියන්නේ. ඒක පොතක් ලියන්න බෑ. හොඳද? අපි සලකන්නේ පිටුවයි පිටු දෙකයි අතර ඔයගොල්ලන් ප්‍රොෆෙෂනල් ෆිලොසොෆි එක ලියන්න. මේක හරි වැදගත් මොකද අපේ ආයතනයේ පීඩනීය කාරණා ඒක බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රොෆෙෂනල් ෆිලොසොෆි එක මත තමයි ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගෙනියන්න ඕනේ. පැහැදිලිද? ඒතකොට ෆිලොසොෆි එක නැත්තම් දැන් හදන්න ඕනේ මේ කාලේ තමයි හදන්නේ. ඊගොඩ chapters වල අනිත් එක තමයි reflective log. reflective log එකක් කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාවේශන සටහන. ඒතර අපි සලකන්නේ මේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන වැදගත්ම දේ කියලා මොකද්ද? ප්‍රත්‍යාවේශන සටහන. පැහැදිලිද? පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන වැදගත්ම දේ මොකක්ද කියලා අපි කියන්නේ ප්‍රත්‍යාවේශන සටහන. ප්‍රත්‍යාවේශන සටහන ඊට අමතරව අනිත් වැදගත් දේවල් තමයි hard evidences and your professional philosophy. ඊගාට අන්තිමට ඔයගොල්ලන් සමරි එකක් ලියන්න ඕනේ. ඊගාට references ලියන්න ඕනේ. references ඒ අදාළ විදිහට දැන් සමහර chat එක ඇතුළේම දාන්න වෙන්න පුළුවන්. ඔයගොල්ලන් research එකක් කරන්න ගියා නම් එතනද. අවසානයේ නැතු. ඒක අදාළ විදිහට ඔයගොල්ලෝ දාන්න ඕනේ. ඊගාවට ඉඳලා තියෙන මගේ පම්පෝරිය මගේ පෝර්ට්ෆෝලියෝ එකේ මම දාන්නේ. ඒක ඇති මෙතන බලන්න මේ පෝර්ට්ෆෝලියෝ. Poster presentation at ICPHI 2030. මම කිව්වා ICPHI International Conference on Public Health Innovation. ඒකදී මම මේ diploma educational science education ඒක outcome based curriculum එක අපි එකතු වෙලා හැදුවේ. එතකොට ඒ එකතු වෙලා හදපු ඒ outcome based curriculum එක innovation එකක් විදිහට මම ඉදිරිපත් කරා. ඒක poster presentation එකට දෙවුවා. එතකොට ඒකේ මේ ඒ post එකත් එක්ක ඉන්න පිටුරයක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ඒතරයි මම මේක දැම්මේ. මගේ පෝර්ට්ෆෝලියෝ මම කැමති මම කරපු වැඩේ දෙන්න. මම මාස ගානක් තිස්සේ කරපු වැඩේ දෙන්න. ඒ ගැන සාකච්ඡා කරන්න. අලුත් නිර්මාණයක් විදිහට ඒ ගැන මම පෙනී හිටින්න වග කියන්න ඔක්කොම දේවල් වලට ගන්න. සාකච්ඡා කරන්න මම කරලා ඒක නිසා තමයි ඒක දැම්මේ. ඊට අමතරව මම රිසර්චර් කෙනෙක් හැටියට ඒ ප්‍රසන්ට් ඉනෝවේටර් කෙනෙක් හැටියට පෙන්වන්න පුළුවන් නිසා. ඊගාවට මේ පින්තූරය දාන්න මේ වගේ පින්තූරයක් දාන්න කැමති මේ මම ෆස්ට් ඒඩ් ප්‍රෝග්‍රෑම් එකක් ගිහිල්ලා මේ ආයතනයෙන් පිට ධර්මාශෝක ඒ ගිහිල්ලා කරපු ප්‍රෝග්‍රෑම් එක පින්තූරය. ඒකෙන් පෙන්නන වොලන්ටියර් වලට අපි යනවා මේ දැන් තියෙන අදාළ ආයතනයේ වැඩවලට අමතරව මම ගිහිල්ලා වැඩ කරනවා කියලා වොලන්ටියර් වැඩ කරනවා කියලා පෙන්නනවා. විශේෂයෙන් පිටරට වලට යන්න ඉන්නවා නම් හරි ඒ ස්කෝල්ස් වලට යනවා නම් ඒක හරි වැදගත්. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියලා පෙන්නනවා. පැහැදිලිද? ඒක පෙන්නන්නයි මම මේ පින්තූරේ දාලා තියෙන්නේ. ඊගාවට මේ ආයතන මීට අවුරුදු කිහිපයකට කලින් කරපු මෙඩිටේෂන් සෙෂන් එක mental well-being සඳහා ඒ සෙෂන්ස් කරනවා කියලා පෙන්නනවා. ඊගාවට 2012 වල after passing personal training specialist exam with my pro trainer in Toronto, Canada. එතන මම life long learner කෙනෙක් කියලා පෙන්නන්න තමයි මේ පින්තූරේ දාලා තියෙන්නේ. තාම මම ඉගෙන ගන්නවා නවත්තන්න නැතුව ඉගෙන ගන්නවා කියලා පෙන්නනවා. ඊගාට මගේ පළවෙනි පොත මේ පබ්ලිකේෂන් එක හදිසි අවස්ථා. ඒකේ දැන් පොතක් දාන්න බෑනේ. ඒක පින්තූරයක් හරි පිටකවරේ පින්තූරයක් හරි නැත්නම් පිටකවරේ දාන්න ඕනේ. පැහැදිලිද? එහෙම හිතන්න ඔයගොල්ලෝ ඒ වගේ දෙවුවා. ඔයගොල්ලන් ලියන පොතේ දාන්න ඕනේ. ඊගාට mental well-being වලට ලියපු පොතේ පිටකවරේ meditation for way for ඊගාට spiritual well-being වලට ලියපු පොතේ පිටකවරේ first aid program සඳහා ලියපු first aid training හදිසි අවස්ථා ප්‍රථම ආධාරයක මේ පිටකවරේ මේ පින්තූරේ හරියට වටිනවා. මේ කොහෙද සුමංගලේ මේ එහා පැත්තේ ඉන්න පුෂ්ප සිස්ටර් එයා නෑ දැන්. එයා වයින් කරා. එයාත් බොහොම කැමතුණා අයින් කරනවා.
නැත්තම් ලෙඩේ ඉන්නේ. ඊට ගානේ ඉස්සරහ හිටියොත් එන ලෙඩක් එයි. මේක බලන්න කොයිතරම් හැංගීම් බරව අර දානවද මේ ෆස්ට් ඒඩ් ඇක්ටිවිටි එක කරනවද කියලා. ළමයා සුමංගලයේ පරණ බිල්ඩින් එක තන එතන තියෙන ග්‍රවුන්ඩ් එක සුනාමියෙන්ද බය වෙලා ඒගොල්ලන් අනිත් පැත්තට ගිහින්. We got teacher training program at NIHS. මේකත් අවුරුදු කීපයකට කලින් බින්දුරයක්. මේකදී අපි පෙන්නන්නේ ඉන්ටර් ප්‍රොෆෙෂනල් ලර්නින්. දැන් මේකදී ආපු ඉන්නවා මිස්ටර් වික්‍රමසිංහ ඉන්නවා, මිස්ටර් බාලසූරිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඇත්තට මට මේ 5 day training program එක ගැන 2011 දී. ඒ කරායින් පස්සේ වෙල් බීන් ගැන හැම කරාම මට මේ කවුද මිස්ටර් වික්‍රමසිංහ BHI ටියුට අඩු ගන්නාවයි මිස්ටර් බාලසූරිය BHI ටියුට පුරුණෑගල. ඒ දෙන්න ඇවිල්ලා මට කිව්වා සර් මේ අපි කැමති ඔය ප්‍රෝග්‍රෑම් එකට අවුට්කම් ගැනත් අපි කතා කරා. එතකොට තිබුණේ නැහැ. මේ හදන්න අපි එන්නම් අපි කොහොම කැමතියි කියලා. බාලසූරියයි මේ කවුද? වික්‍රමසිංහයි කිව්වේ. ඒක ඒගොල්ලන් මට ලොකු තල්ලුවක් දුන්නා. ඒ වචනේ කිව්වේද? ඒගොල්ලන් ඉන්නවයි කියලා අපිත්. ඊට පස්සේ මම මේ අවුට්කම් බේස් කරිකියුලම් එක පිටරට ගිය වෙලාවේ හදලා මෙහෙ එනකොට මේගොල්ලොත් වැඩ කරලා දෙවුණා මේ ටියුටර්. ඔයගොල්ලන්ගේ ඩිප්ලෝමා এডুকেෂන් සයන්ස් ඒ ප්‍රෝග්‍රෑම් එකට ඔක්කොම ටියුටර්ස්ලා ගන්න ඒ ETNR ඒස එක සාකච්ඡා කරලා ලොකු මේ වැඩක් කරලා තිබුණා. කරලා ලොකු ෆයිට් එකක් දීලා තමයි ඩිප්ලෝමා এডুকেෂන් සයන්ස් වලට අනිත් අයව ගේන්න ඒගොල්ලන් තමයි අතර මුලින්ම මේ කටයුතු කරේ. මෙතනදී විවිධ කැටගරිස් ඉන්නවා. ඔයගොල්ලන් රිටයර් වුණ අය ප්‍රින්සිපල් ඉන්නවා. ඊගාට MOH කෙනෙක් ඉන්නවා. දැන් රාජටියුට ඉන්නවා දැන් ඔයගොල්ලන් ඩිරෙක්ටර්. PHI ටියුටර්ස්ලා ඉන්න ඔක්කොම ලොකු කැටගරිස් ගණනාවක් ඉන්නවා. මේ ඔක්කොම එකතු කරලා තමයි 5 day training program එක කරන්නේ. එතනදී අපි ඉන්ටර් ප්‍රොෆෙෂනල් ලර්නින් අනිත් අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එකිනෙකාගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මම මේ වගේ පින්තූරයක් දැන් මම කැමති ඕනම කෙනෙක් එක්ක මේ අපි කරන 5 day training program එක ගැන උනත් සාකච්ඡා කරන්න. ඒකෙදි තියෙන දේවල්, ඒකෙදි වෙන දේවල්, වෙනස් වෙන දේවල් ඒවා ගැන කතා කරන්න කියලා. ඒ තමුණුත් ඔතන ඉන්න ඕනේ. ඊගාට අර ICPHI එකේදී අපිට දුන්නා safe exercise program එක free congress workshop එක කරන්න. එතකොට අපි කරේ ඒ වෙලාවේ හිටියා diploma education science එක කරපු ඒ ටීම් එක අපේ ඉන්න අය ස්ටුඩන්ට්ස්ලා. දැන් අපි කරේ free congress workshop එකට total well-being තමයි අපිට දුන්නේ. එතන තමයි මේ signal 1 එකේ program එක තිබුණා. අපි කරේ meditation techniques exercise එක්කෙනෙක් කරේ එක එක 10ක් තිබුණා නම් අපේ පොඩි session 10 resources 10ක් ඇවිල්ලා මෙතන කරා. දැන් අමල් කරා ඊගාට රාගය කරා meditation technique එක එහෙම නයනා තමයි නයනයි උගලන් මොනවා අයි තියුණානේ අයි ස්කූල් එකේ තියුණා නයනයි ඊගාට වික්‍රමසිංහයි දෙන්න අනවුන්ස් කරේ මෙහෙම 10 දෙනෙකුට වගේ කට්ටියක් මේක ප්‍රසන්ට් කරා. ඒකට ඇත්තට මේ ගොඩාක් අය ඉන්ට්‍රෙස්ට් වුණා. ඒගොල්ලන් කිව්වනේ කොහොමද මේ වගේ ටීම් එකක් හදුවේ. අපහසුයි. ඒගොල්ලන් හොඳ රිසෝසස් ලැබෙන්න මෙතන ඇවිල්ලා මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරා. ඊට පස්සේ අපි මේ එක්සර්සයිස් කරන්න ග්‍රවුන්ඩ් එකට එක්කන්. ඒ ග්‍රවුන්ඩ් එකට එක්කන් යනවා කියලා කියනකොට ඉතින් මේ පණිවිඩ ආපු අර ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න ඕස්ට්‍රේලියාවෙන් ආපු උට තුවාල වෙයි කියලා බයි. ඉන්ජර් එකක් වෙයි කියලා බයි. අපේ පණිවිඩ එනවා. ග්‍රවුන්ඩ් එකට ගෙනියන්න එපා එතනදී. ඊපස්සේ මම කිව්වා මේ දැන් සැසියෙදමනේ එක්සර්සයිස් කරන්න ග්‍රවුන්ඩ් එකට යන්න. මං කව එහෙම දෙන්න. පණිවිඩ දෙනවා ඔයාලා කැමතිද කියලා. යන්න. ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ ගිහලා. මේ අපි ඔක්කොම මේ මෙහෙවන එක්කෙනෙක් නෙවෙයි කට්ටිය. ඉන්නවා ට්‍රේනර්ස්ලා විදිහට ඉන්න අරගොල්ලෝ පුරුදු වෙනවා. දැන් විතර මේ ඕස්ට්‍රේලියන් නිව් සවුත් වේල්ස් වල ප්‍රොෆෙසර්ත් අපෙන් ඉගෙන ගන්නවා සේෆ් එක්සර්සයිස්. ඒතර අපේ අය යනවා ඕස්ට්‍රේලියාව වලට මොනවාටද? ඉන්ජරිස් ගැන ඉගෙන ගන්න, එක්සර්සයිස් ගැන ඉගෙන ගන්න අපි ඒගොල්ලන්ට උගන්වනවා. හොඳද? NIHS safe exercise program.
ඒකම පින්තූරය. ඉතින් මම මේ සේෆ් එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න කැමතියි. ඒ නිසා තමයි මේක දාලා තියෙන්නේ. මේක ලොකු දෙයක් වෙනවා. ඊගාවට තමයි 2012 නේ. ඊගාවට ප්‍රශ්නේ මොකද්ද මම 2012 විතරක් දැම්මොත් එහෙම කොහොමද දැන් ඒක පරණ එක. ඒ නිසා අනිවාර්යෙන් මොකද ඒ ගන්න අලුත් එවිඩන්ස් අපේ පෝර්ට්ෆෝලියෝ ගෙනියනවා නම් අලුත් එවිඩන්ස්. ඒතර මේක 2017 අර ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකේදී මේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා එවලා තිබුණා මිනිස්ට්‍රි එකකින්. එතකොට ඒකත් අර තමන් ඇඳගෙන ඉන්න ඔෆිස් ඇඳුම් වලින්ම කරන්න කියලා තිබුණා. ඒක මම එලා කරන්නේ මේ ආයතන ඉස්සර. ඉතින් මේකත් හරියට වටිනවා මේ පින්තූර. ඒක විවිධ කැටගරිස් ඉන්නවා. අපේ ඇකවුන්ටන්ට් මහත්මයා ඉන්නවා. ඕගොල්ලන්ගේ කෝඩිනේටර් ඉන්නවා. කවුද? කොසුම්ටිවට ඉන්නවා. ඔක්කොමලා ඉන්නවා. මම අතන ඉන්නවා. මේක හරිය වටිනවා මෙතන මෙහෙම ඔක්කොම එක්සර්සයිස් කරනකොට උදේ පාන්දර 8යි ගානට මොකද උනේ? පාර වැහුණා. ඒතර බරක් වෙලා එන කන්සල්ටන්ට් කටයි ඔක්කොම එන්න විදියක්. තරහෙන් ඉන්නවා වාහන තවත්තලා මේක වෙන බලහන්නේ මිනිස්සුම කරනකොට ඒගොල්ලෝ බලන් ඉන්නවා යහපැත්තේ ඉතින් හරියට වටිනවා. ඊගොල්ලෝ 2018 වල මම මගේ තීසිස් එකේ සම්බන්ධයෙන් මේ ප්‍රසන්ටේෂන් දෙකක් මේ ලංකාවේ තිබුණා මේ අවුරුද්දේ මේ අවුරුද්දේ නේ 2017 අන්තිමට 18 වරම 17 අන්තිමට conference on medical education කොළඹ conference ඒකේ presentation poster presentation එකයි oral presentation එකයි තිබුණා. මේ poster presentation role model පිළිබඳව ඒක මම present කරනවා. මෙතන ඉන්නවා මේ ලංකාවේ medical education පිළිබඳව ඉහළම පිළිගැනීමක් තියෙන මේ WHO එකේ ඉන්න ડોક્ટર පාලි අපේකෝ. එයාට මම present කරනවා. ඒතර ඒක ගැන මම සාකච්ඡා කරන්න කැමතියි. ඒතර ඒකෙන් පෙන්නනවා මම තාම මේ රිසර්ච් කරමින් ඉන්නවා. අර පරණේවා විතරක් නෙවෙයි මේ කරමින් ඉන්නවා. ඊගාට එතන oral presentation එක ඒකෙදී පින්තූර. මේකත් එක මොකද්ද මේ කියන්නේ මම? දැන් ඔයගොල්ලන් මේ ෆොටෝස් දානකොට වැදගත් ඒවා කතා කරන්න පුළුවන් ඒවා ඔයගොල්ලෝ ආස ඒවා ආස විතරක් හරියන්නේ නැහැ. ඒකෙන් ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක පෙන්නන්න. ප්‍රොෆෙෂනල් ඔයගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක පෙන්නන ෆොටෝස් දාන්න. හරිද? ඒක ෆොටෝ එකකින් කියන්නේ මොකක්ද? මම කියතුවා. නිදියාව ආරක්ෂක නිදම් පුදාන්. ඒක ෆොටෝ එකකින් පෙන්නන්නේ මොකක්ද? වචන 1000ක කතාවක් කියන. හැබැයි ඒ ෆොටෝ එක හොඳ දෙයක් වෙන්නේ. ඒවට වැරදුන දැම්මා. අපේ අයගේ ප්‍රධාන කර දීපුන දේවල් තියෙනවා. සමාන නැති ෆොටෝස් දාන්නේ. ඊපස්සේ ඩිප්ලෝමා එඩුකේෂන් සයන්ස් එකේ එක්කෙනෙක් දාන එක්සර්සයිස් කරනවා. එක්සර්සයිස් වෙල් බී කතා කියලා රෝල් මොඩල් එකක් දානවා. ඒ බලන එයා ඉන්නවා. එයා නෑ. නැත්නම් දැන් ඔබ බලයන් දැන් ඔබ වයිබ්‍රේට් ගහනකොට මොකක්ද කියලා මේ පින්තූර ඒව බලන්නේ. මේ පින්තූරේ මොකක්ද කියලා. ඒකටනේ දුවන එක්සර්සයිස්. අනේ බෝල්. මට පෙන්නන චූටි ගිරාක් පෙන්නන මේ මම කියලා. ඒක හොයන්න. හොයන්න බෑ. ඒ යාගේ ප්‍රොෆෙෂනල් නේ. ඒතකොට ඒක අපිට ගන්න මේ වෙනවනේ. දැන් මම මෙයා චූටි ගිරාක් පෙන්නන හොයන්න බෑ. මොකද පින්තූරයක් ගන්න දුන්නා ඕන තරම් ග්‍රවුන්ඩ් එක එක්සර්සයිස්. මේකේ තේරුම් ගන්න පොත දේවල් දාන්න. ඊට පස්සේ STHM එකේදී අපිට හම්බුණා ඒ වගේ උදා පළවෙනි මාසේ වල දෙනවනේ කොහොමද කාලේ. අර ලෙක්චරර්ස් වගේ ෆොටෝස් දාලා. මේක වැඩක් නෑනේ. ඒක දෙවි ડોක්ටර් කෙනෙක් මෙයා ප්‍රෙග්නන්ට් එයාගේ බඩ දාලා. මම වගේ ටීචර්. වගේ ටීචර් කියලා. ප්‍රෙග්නන්ට් මේ වෙඩිගේ බඩ එයාද බඩුවන්. යාද. මෙතෙක් කරනවා තරහින් ළමු කපනවා අනිවාර්යයෙන්. ඒක ලස්සනට ඉන්න බින්දුව නේද කකා ඉන්නවා කියලා ගැට බින්දුවයක් ගන්නවා. දැන් හිතන්නේ ඒ බින්දුවක් ගන්න පුළුවන් දැන් ගැට වුණත් අපේ මොන ගැට වුණත් මොකද ඇන්ගල් එකකින් ගන්න පුළුවන්. මොකද ලස්සන ඇන්ගල් එකක් තියෙනවා. නැත්නම් මොනවා හරි කරලා හරි ෆොටෝෂොප් එකකින් පොඩ හිතන්න. ඒතර මේක දාන එක මේ ප්‍රොෆෙෂනල් විදිහට පේන්න දාන එක ලොකු මේකක් කරන ඕගොල්ලෝ මොකද මේ කරලා තියෙන්නේ.
දැන් මේ ඕගොල්ලන්ට කියන්න මේ ඕගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ වැරදි කරන්න එපා. ඊගාට එක්කෙනෙක් පෝර්ට්ෆෝලියෝ එකට දාන්න දුන්නා වෙඩින් ෆොටෝස් මහලු. ඒ පෝර්ට්ෆෝලියෝ කොහෙතරම් පරිදි කරනවද එයාට ඒක ඉවර කරගන්න බැරිද අර වගේ පෝර්ට්ෆෝලියෝ දෙකක් මට දුන්නා. ඊට පස්සේ මේක බලන්න කවුරුත් නැහැ දැන් මටම තමයි ඔසයන් අපේ ගෙදර ගිහම සෙටියදී සෙටිය කඩාගෙන වැටුණා. නිකම් ෆොටෝස් නේ. ඒවා ලැමිනේට් කරලා. ෆොටෝස් ඉස්සත් තියලා ලැමිනේට් කරලා දාලා. හරි බරයි. නේද? ඕගොල්ලෝ දැන් කවුරු කාගේ වෙඩින්නේ? යාගේ වෙඩින්න නේද? ඒක නම් කවන්නේ. යාගේ බැච් එකේ බැට්මේට් කෙනෙකුගේ මල්ලිගේ වෙඩින්න එකට එන්නේ කියලා ෆොටෝ දාන්න දාන්න. උඩ හිතන්න ඕනේ. ආ බයික් කරනකොට මට දැනුම අපි නම් ඔක්කොම බලන්න. ආ ඊට පස්සේ මම අරගෙන ගියා මොකද අපි අද මාතෘකාව උත්සාහ මේවා දැනන්න මොකද ඒකට අපේ සෝෂල් වෙල්බීන් පෙන්නන ඉගෙන ගන්න ඇස්සේ වෙඩින් එකකට යනවා කියලා ඒකද උඩයි ගන්න සෝෂල් වෙල්බීන් පෙන්නන ඉවර්ෂන් කරන්නේ ඒක හොඳ මේ හිතන්න ඕගොල්ලෝ ඒක වෘත්තීමය භාවය පිළිබඳ ප්‍රශ්නයක් කරනවා. එහෙම දන්නවා. නොදන්නේ නේද? දැන් මේ වගේ දේවල් නම් ඔයගොල්ලෝ කරන්න එපා. ඒ නිසා නිතරම ආවේ. Your philosophy as a health professional. ඒකට professional philosophy එක ලියනකොට මොකද්ද කරන්න ඕනේ? Your philosophy as a health professional in 1 to 2 pages. Your achievements, trends, future plans. Reflective log ගැන අපි වෙනම පාඩමක් තියෙනවා. ඒක එතනදී අපි සාකච්ඡා කරනවා. ඔයගලන්ට තියෙන්නේ මේ අපි ඉතාමත්ම සරල කරලා ප්‍රත්‍යාවේශන සටහන ලියන්න. What is the learning experience? What is your learning experience? ඔබගේ ඉගෙන මෙන්න මේවා තමයි කියවල. ප්‍රත්‍යාවේශන සටහන. ඔබගේ මොකක්ද? මොකක්ද ලර්නින් ඉවෙන්ට් එකක් ගැන ලියන්නේ. දැන් ඔයගොල්ලෝ කරමු ලෙක්චර්. මොකක්ද ඔයගොල්ලන්ගේ ඉගෙනීමේ අත්දැකීම? ඔබගේ ඉගෙනීමේ අත්දැකීම කොහොමද? පළවෙනි පියවර. ඒක ලියන්න. දෙවෙනි පියවර තමයි what did I learn? මා එහිදී ඉගෙන ගත්තේ මොනවද? පළවෙනි මොකක්ද? මාගේ ඉගෙනීමේ අත්දැකීම මොනවද? දෙවෙනි එක තමයි what did I learn? මා එහිදී ඉගෙන ගත්තේ මොනවද? තුන්වෙනි එක තමයි what more do I have to learn? ඒ කියන්නේ මා වැඩිදුරටත් ඉගෙන ගත යුත්තේ මොනවද? What more do I have to learn? මා වැඩිදුරටත් ඉගෙන ගත යුත්තේ මොනවද? හතරවෙනි එක තමයි how can I learn it? What is my plan for further improvement? මා එය ඉගෙන ගැනීමේ සැලසුම කුමක්ද? මා එය ඉගෙන ගැනීමේ සැලසුම කුමක්ද? දැන් මොනවද පියවර හතර? පියවර හතර. පියවර මාගේ ඉගෙනීමේ අත්දැකීම කොහොමද? දෙවෙනි එක ඉගෙන ගත්තේ කොහොමද? තුන්වෙනි එක ඒ පිළිබඳව වැඩිදුරටත් ඉගෙන ගන්න යුත්තේ මොනවද? හතරවෙනි එක මාගේ ඉගෙනීමේ සැලසුම
ගෙනල්ලා සරලම වෙයි. ඊගාවට මොකද කරන්නේ? අපි අන්නේ ප්ලෑන් එක අපිට වෙලාව තියෙනවා නම් අපි අනුගමනය කරනවා, ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා මොකද කරන්නේ? අපි ඒ ක්‍රියාත්මක කරයි කියලා පෙන්වන්න සාක්ෂි අපේ පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරනවා. මොකද්ද? Include evidence of further learning. Implementation of change of practice. අර සැලැස්ම ක්‍රියාත්මක කරයි කියලා පෙන්වන්න evidences අපි පෝර්ට්ෆෝලියෝ එකට යොමු. හරිද? ඒතර මෙහෙම දැන් ඉවරයක් නෑ. දිගටම අපි මේ කරගෙන යනවා. කන්ක්ලූෂන්ස් දාන්න පුළුවන්. ඊගාට ඕගලන් සයින් කරනවා. ඕගලන්ගේ සුපර්වයිසර් ඉන්නවනේ ඒගොල්ලන්ට කියලා සයින් කරනවා. තව යාළුවෝ බැලුවොත් තමයි ඕගලන්ට කියලා සිග්නේචර්ස් ගන්න. ඊගාට ඕගලන්ගේ ට්‍රේනින් කෙනෙකුට නම් මේ ප්‍රෝග්‍රෑම් එක කරේ මොකක් කරේ ඕගලන් කරපු දේ ඕන ඒගොල්ලන්ගෙනුත් ගන්න පුළුවන්. විශේෂයෙන් තමනුයි තමන්ගේ සුපර්වයිසර් සයින් කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඕගලන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේදී රිෆ්ලෙක්ටිව් ලොග්ස් වලට තමනුයි තමන්ගේ සුපර්වයිසර්. දැන් මේක පොඩ්ඩක් තේරුණාද ඔබට? දැන් මේක නම් අපි වෙනම පාඩමක් තියෙනවා. ඒතකොට ඔයගලන්ට තේරෙයි. ඒතර සමරි එකක් කියනවා නම් portfolio is a collection of evidence. පැහැදිලිද? portfolio එක කියන්නේ මොකක්ද? collection of evidence. Reflective log is the most important component of a professional portfolio. ඒතර reflective logs තමයි රාජ්‍යයෙන් කරන තමයි ඉගෙනීම් පිළිබඳ නැත්නම් උත්තරමය භාවය පිළිබඳ ප්‍රත්‍ය කාර්යසාධන ලිපි ගොනුවක ප්‍රධානම වටිනාම වැදගත්. ඔබ you should include concrete evidences in your portfolio. ඉතා වැදගත් සාක්ෂි ඔබේ පෝර්ට්ෆෝලියෝ එකට ඇතුල් කරන්න පටන් ගන්න. එහෙනම් ඊගාට ෆිලොසොෆි. දැන් මෙතන ඉන්න අයගෙන් ඔයගලන්ට වෘත්තීමය ෆිලොසොෆි එකක් තියෙනවා කියන අය තෝසන්න. ඔයගලන්ට වෘත්තීමය ෆිලොසොෆි එකක් දර්ශනයක් තියෙනවා කියන අය තෝසන්න. තියෙනවා. නැහැ කියන අය තෝසන්න. කාටද? වෘත්තීමය ෆිලොසොෆි එක. ඉතින් දැන් තියෙන ලියන්න. ඉතලා ලියන්න. मैं इधर से बोला ना काल देना नहीं कर लिया सब नहीं इधर आने दे वाले तो बोल लिया इधर इधर दिन पहले निकला लियो बोला तो एक इधर बोला काल देना हाँ इधर फिर अभी डंडा लिया देना बोर्ड में फिलोसॉफी की पे क्यों तो बोला ना बॉडी आइडिया के मैंने में लिया अरे वो अनुंगे वाली है ना पाहु आलसू देख फिलोसॉफी है මේක ලියන්න එපා ඔබ. සමහරව අපි ඉතින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක කෙනෙකුට මේවා කියලා මගේ එක කියනවා ඊට පස්සේ ඒකම ලියලා දුන්නා. ඒක කියනකොට ලියාගෙන ඊට පස්සේ ඒකම කියනවා. ඒක මටම කියපු එක වැඩි. ගුරු භූමිකාව තුළ මගේ තාත්තට අපගේ හැකියා කවරේදයි සොයා ගැනීමේ වැදගත් කරුණ. කාර්යබහුල දිනචර්යාවේදී අපි බොහෝ දෙනෙක් අතපසු කර දමන්නේ. මේ උත්කලි අලුත් හැකියාවන් විකසනය කර ගැනීමේ කාර්යයක් නොවේ. අපගේ ආධ්‍යාත්මයේ නිරෝපගත හැකියාව අපමණය. එබැවින් මාගේ අරමුණත් පරිශ්‍රමයන් වන්නේ එම හැකියාවන් විකසනය කර ගැනීම තුළින් මාගේ අභිප්‍රායන් ඉටු කර ගැනීමයි. මා අසා ඇති ලෙසට ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රය පින්කෙතකි. ඒකෙතේ එක ක්‍රියාමලක් වන්නට තරමක් අසීරුය. නමුත් ඒ තුළම නිල් මහනෙල් මලක්ව සුවඳ විහිදවන්නට නැත්නම් එය මොනතරම් අගනේද? 1997 වර්ෂයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුරු භූමිකාවට ප්‍රවිෂ්ඨ වන මාගේ අරමුණ වන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුරයා යන්නට අර්ථකථනයක් ලබා දීමයි. උත්තිලයන් මුසලයන්ගේ පෙන්වන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ වූ ගුරුවරයෙකු වීම හේතු වෙයි. මායාවේ අඳුරු තිරපට දිහා මිරිකා
ගුරු මුෂ්ටියට මෙනිසර වැද්ද වූ සැබෑ කාලෝචිත ප්‍රායෝගික ගුරු උත්සවයට වූ ගුරුවරයා බිහි නොවන්නට අකුරු රසද බලන්නට අයෙකුට නොහැකි වන්නට තිබුණි. විශ්වයේ විශ්ව ශක්තිය ඕකාරය තුල දෝකාරය දෙන වාසයේම විශ්වයේ පැවැත්ම දෝලනය වන්නේද ගුරු භූමිකාව තුළය. එසේ නොවන්නට තාමත් මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විචාල හිත් සංස්කාරයට අක්පක්ව පවතින්නට තිබින. වර්තමාන මගේ ගුරු භූමිකාව තුළ විතක මා අසීමිත තෘප්තියක් ලබමි. ඒ වෙනකක් නිසා නොව මා ගුරුවරයෙකුගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුවඳ විහිදවන වීම නිසායි. ගුරුවරයෙකු ලෙස මා මුදා හරින්නේ සල්පයින් නොව සමනලුන් වීමයි. ගුරුවරයාට සියලුම ගුරු පුද පිරිනමන ලද අතීතයේදී පවා ශිෂ්‍ය භූමිකාව අනාවරණය කර ඇත්තේ හැන්දෙන් පෙවීමේ ක්‍රමය මුල් කරගෙනයි. අදද විශ්වවිද්‍යාලවල පවා බොහෝ විට පවතින්නේ මෙම ක්‍රමයයි. ඉගෙනුම ගුරු කේන්ද්‍රීය නොවි ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයයි හැම විටම පැවසුවද වර්තමාන අධ්‍යාපන ආයතන තුල ක්‍රියාකාරීත්වය ගුරු කේන්ද්‍රීය මිස ශිෂ්‍ය කේන්ද්‍රීය බවට නම් සාක්ෂි නැත. මේ තුල මාගේ අභිලාෂය වූ සාර්ථක ගුරුවරයෙකු වීම පසක් කර ගැනීම දැඩි කැපවීමෙන් යා යුතු ගමනක්ද වන්නේය. එබැවින් වෘත්තිමය වශයෙන් වර්තමානයේ ගැළපෙන දැනුමෙන් කුසලතාවයෙන් හා ආකල්ප වලින් ලැබි සාර්ථක ගුරුවරයෙකු වීම මගේ දැක්මයි. මොකද්ද කිව්වේ? තේරුණාද එයාගේ දර්ශනය? බාලසූරිය. හා? බාලසූරියගේ දර්ශන. කමල්ගේ දර්ශනය මොකක්ද? Physiotherapy school එකක් කරගෙන ඉන්නවද? හා? Physiotherapy school. අමාලා දුන්නා. යාගේ ඉඳලා තියෙනවා. හා? හා? මොකද්ද? මම ළඟදී නෝත්. අමාලා. તો යාගේ ඉඳලා තියෙනවා. මේ කියන එක මේ අහගන්න ඕක කොපි කරන්න එපා. ඒක අදහසක්. I am Amal Puraratne. I have been working as a tutor in physiotherapy since 2006. I believe that learning and teaching are a shared responsibility and that both students and teachers are equally helping each other in share of the knowledge. Learning is a lifelong process influenced by person's awareness, unique perspective and interpretation of all that received. I believe that developing personal knowledge and insight as well as expanding one's awareness of the world that surrounding us is achieved through the reflection and interaction with others, interpersonal communication. I reflect on my behalf regarding teaching and learning. I find that my mission as a teacher is therefore to promote positive learning, to speak learner enthusiasm for learning, and to provide a strong foundation for lifelong learning. To accomplish this, I enjoy applying a wide variety of strategies based on the essential educational principles encompassing cognitive function, learning theories, diversity issues, clinical assessment, instructional planning and assessment. Considering the cognitive functioning of learners is essential in order to implement and apply strategies that are appropriate for either concrete operational and or formal operational learners. I routinely plan activities such as case studies that can help me determine the cognitive level of my students. I have valued many years of opportunities to apply significant contribution from various learning theories.
Behavioral theory offers a wealth of principles that, when used appropriately, can benefit classroom learning and management at all levels. In concrete with and concerned with this cognitive learning principles offer a significant contribution from the state of the art and neurosciences regarding memory systems and active processing of intellectual operations. Some of my favorites that are well received by students include interactive lectures, discussions and demonstrations, studying cases, scenario and student participation in methods. Understanding both the learning styles of individual learners, the cultural diversity of the class group, and educational environment of students help me both design and tailor effective instruction by implementing appropriate verbal and concrete, concrete strategies. Although a variety of learning styles are likely represented by learners in any large classroom setting, I routinely design my instruction using the research-based learning cycle. This is the cycle provides the framework for me to encompass repository of effective strategies which can accommodate individual performances, engage diverse learners, and help establish a respect for differential preferences and perspectives. An essential consideration for teachers to overall curriculum and instructional planning, whether the instructional approach is based on a behavioral model, direct instruction, a cognitive model, exposure, presentation, or constructive model. Okay, thank you. That's it. තේරෙන්නේ නැහැ තේරෙන්නේ. ඒ අන්තිමට ලියුව එතකොට යා এডুকেෂන් සයන්ස් එක්ස්පර්ට් කරලා එයා දාලා කියලා. ඒකට රාජපක්ෂෙන් ඉතින් බලනවා ඔයාලගේ සෙන්ස් තියෙනවා පොට්ෆෝල් ඔයාලගේ ෆිලොසොෆි එකේ අපි බලනවා ලකුණු දෙනකොට බලනවා ඔයගොල්ලන්ගේ achievements මොනවාද කියලා මොනවාද achievements දේලා තියෙන්නේ පැහැදිලිද ඒක වැදගත්ම achievement ඊගාවට අපි ඔයගොල්ලන්ගේ future plans දේලා තියෙන්නේ future plans මොනවාද වැදගත්ම achievements future plans ඊගාවට ඔයගොල්ලන් මොනවාද ෆිලොසොෆි එකක් විශේෂ principles ආගයාගේ principles වල මොනවාද principles භාවිතා කරනවා ඔයගොල්ලන් ජීවිතේ ඒවා මොනවාද කියලා දෙන්න තියෙනවා. ඊට අමතරව රෝල් මොඩල් ඔයගොල්ලන්ට ඉන්නවා එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි ඒගොල්ලන්ගේ නම් හරි මොනවාද කියලා ඒගොල්ලෝ ගැන දේවල් තියෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ෆිලොසොෆි එකට අපි ලකුණු දෙනකොට බලනවා ඔයගොල්ලන්ගේ achievements දේලාද ඔයගොල්ලන් මොනවාද ඔයගොල්ලන්ගේ future plans දේලාද ඔයගොල්ලන්ගේ මොනවාරි principles යොදා ගන්න principles මොන මූලධර්මද ඔයගොල්ලන් යොදා ගන්න කියලා එක ලියලාද ඊළඟට රෝල් මොඩල්ස් ඉන්නවා නම් ඒ රෝල් මොඩල්ස් කවුද කියලා ඒගොල්ලන්ගේ විශේෂ ගුණ මොනවාද තියෙනවා නම් ඒවා ලියලා මේ හතරට අපි ලකුණු දෙනවා ෆිලොසොෆි පැහැදිලිද එතකොට ඔකේදී උතර මොකද තියාගන්න ඔයගොල්ලන් රස්සාව කරපු තැන අවුරුදු දැන් 20ක් රස්සාව කරලා තියෙනවා ඒ 20 ගැන ලියන්න එපා ඒක ඔයාලා කියන බයෝඩේටා එක. දැන් තවත් බයෝඩේටා එකක් නෙමෙයි ෆිලොසොෆි. ඒක තමයි හොඳට මතක තියාගන්න. දර්ශනය කියන එක ඔයගොල්ලන්ගේ ජීවදත්ත ඒ විස්තරය නෙමෙයි. ඔයගොල්ලන්ගේ දර්ශන. ඒක අපි බලන මොනවාද? කියන මොනවාද? මේ වරද්දන්න එපා. ඔයගොල්ලන්ගේ හොඳම ජීවමත් මොනවාද? ඊළඟට future plans අනාගත සැලසුම් මොනවාද? ඔයගොල්ලන්ගේ ජයග්‍රහණ මොනවාද? අනාගත සැලසුම් මොනවාද? වෘත්තීය පිළිබඳ.
ඊගාවට මොනවාරි මූලධර්ම ඔයගොල්ලන්ගේ ජීවිතය ගෙනියන වෘත්තිමය ජීවිතය ගෙනියන මූලධර්ම මොනවාද? ඊගාවට ඔයාලට මේ පරමාදර්ශී චරිතය ඉන්නවා නම් ඒ පරමාදර්ශී චරිත පිළිබඳව ඒගොල්ලෝ බෞද්ධ කියලා සහ ඒගොල්ලෝ මොනවද ඉන්ෆ්ලුවන්ස් දෙනවා ඒවා කියන්නේ. හරිද? දැන් පිටුවයි පිටු දෙකයි අතර තමයි ඔයගොල්ලන්ගේ ෆිලොසොෆි කරන එකට යන්න. දැන් මගේ කියන්නේ ඔයගොල්ලෝ කියනවා කියලා බලන්න. ඔයගොල්ලෝ අවබෝධ කරගන්න. I have been a trainer since the age of 16. I enjoyed teaching when I joined local grammar school. Stopped as soon as I finished my ordinary level exam in 1980. මේක වයස දැනගන්න. සංගීතය නැත්තම් කොහොමද? Since when I have trained thousands of people in a spectrum of subject areas. ඔව්. Weight training, meditation, first aid, educational science, etc. When I enrolled for the postgraduate certificate in medicine education course in 2011, I got a marvelous chance of learning scientific methods of teaching and learning. At the same time, tutor training diploma program commenced at National Institute of Health Sciences, where I was attached and I had the great opportunity of teaching what I learned. Then, when I commenced a postgraduate diploma in medical education course, there was a batch at NIHS for diploma in educational science course. I was able to apply what I learned into this batch and get hands-on experience in innovative strategies in training. I am a lifelong learner. I believe that once you stop learning, you should stop teaching. I am a great motivator. I always motivate my students to become excellent. I believe that anyone can learn anything if one really wants, and dedication and commitment is the key to success. My teaching philosophy is blended with Buddhist teachings. I believe that most important quality that a teacher should have is sympathetic joy. That is being genuinely happy over students' success. I also think that we should follow the path of each all great role teaching role models known to us and become role models. My role model is Chitta Guhapati, who lived 2016 years ago in ancient India. I blended my teaching with novels, principles, novels, principles of adult learning, as well as Professor Ronald Hardin's great principles such as spices model, so that I impart what I learned. As a health trainer, I always think about the WHO concepts of health, which is about total well-being. I regularly engage in physical exercises and mental training to improve my well-being in physical and mental. I have set goals in spiritual well-being and always ask my students to set goals for themselves as well using SMART principle, outcome-based curriculum, which I
which I pioneered in developing for the Diploma in Education Science program was the greatest achievement so far in my teaching career. Through this approach, I have been able to train 32 great master trainers for the health field in Sri Lanka. It has become an inspiration for other training programs conducted here at NIHS, and curricula have been changing from traditional subject based to outcome based. I always reflect on my work and critically self evaluate my work. I was able to introduce portfolio assessment with main emphasis on reflective entires as one of the main evaluation methods for educational science diploma program. This will lead to the trainees becoming reflective learning and promote deep learning as well as the self-directed learning in the long run. My submission is to achieve highest status in spiritual and mental well-being along with becoming one of the greatest trainees in this world in total well-being. අදහස් ලකුණු කියන්න දෙනවා. ආංගයට යන්නේ ඉතින් තේරුම් නැහැ. එයා අමාරු වෙනවා. මොකද්ද? රෝල් මොඩල් පිටතෝ ගහලාද? පිටතෝ ගහපති කොහෙද? පිටතෝ ගහපති. නෑ ඔයගොල්ලන්ගේ මගේ රෝල් මොඩල් ඔයගොල්ලෝ ගන්නවා. පිටතෝ ගහපති මගේ රෝල් මොඩල්. යාගෙන මම කියන්නම් ලන්ච් එකෙන් පස්සේ. එතකොට පිටතෝ ගහපති මගේ රෝල් මොඩල් මෙන්ටල් and spiritual well-being. පැහැදිලි? ඊට අමතරව ලෙක්චර් එක ඩිස්කෂන් ඒ යන ලෙක්චරර් කෙනෙක් හිටියා. එයා තමයි පිටුගෝපති තමයි ධර්මය දේශනා කරන ගිහි උපාසකයන් අතර අග්‍රස්ථානය ලැබුවා. ධර්මය දේශනා කරන ගිහි උපාසකයන් අතර අග්‍රස්ථානය පිටුගෝපතිට ලැබුවා. අහතින ඊගාවට ධර්මයේ දේශනා කරන ගිහි උපාසිකාවන් අතර අග්‍රස්ථානය ලැබුණා. ඔව්. උච්චතර. ඒක අහන්නේ. ඒකට එයා වගේ වෙන්න කියලා නෙමෙයි. එයාගේ හැඩරුව හරි හැම වෙන්න නෙමෙයි. එයාගේ achievements. මේ උතර මතක රෝල් මොඩල් කියන එකනාගේ එයා වගේ මේ හැසිරෙන්න කියලා නෙමෙයි. එයාගේ මොනවාද තියෙන qualities achievement ඔයගොල්ලන් රෝල් මොඩල් එක අන්නේම ගන්න. ඒක සමහරවිට ඔයගොල්ලන්ගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. පැහැදිලිද කියන්නේ? එක්කෙනෙක් නොවෙන්න පුළුවන් කීප දෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ achievements ඒගොල්ලන්ගේ principles ඒගොල්ලන්ගේ ගුණ attributes ඒවා තමයි අපි කියන්නේ. එතකොට චිත්තෝපපති mental well-being වල ඉහළම තලයක හිටපු කෙනෙක්. ඒතර mental well-being අපි අවසර සාකච්ඡා කරමු. එතකොට mental well-being වල ඉහළම තලය කියන්නේ ධ්‍යාන මට්ටම. ධ්‍යාන මට්ටම් වල හතරවෙනි ධ්‍යානයේ එයාට කැමති තාක් කාලයක් ඉන්නවා. ප්‍රථම ධ්‍යානයේ, ද්විතීය ධ්‍යානයේ, තෘතීය ධ්‍යානයේ, චතුර්ථ ධ්‍යානයේ කැමති තාක් කාලයක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ concentration power එක එයාගේ ඒගොල්ලන්ගේ ඉහළටම තිබුණා. happiness ඉහළටම තිබුණා. mental well-being. ඒතර මම ගන්න ඕනේ චිත්තෝපපති මගේ මේ කවුද රෝල් මොඩල් නම් එයාගේ තිබුණ මේ mental well-being වල level එක. ඒතර මම එහෙනම් mental well-being වල හතරවෙනි ධ්‍යානයේ කමිතාකාරයක් ඉන්න පුළුවන් වෙන්න මම පුහුණු වෙනවා. ඒක achieve කරා මම කියන මම ඒක achieve කරයි. පැහැදිලි? දැන් මේ ගන්න මම
මම කියලා ගන්න එක නෙවෙයි මගේ ඕගොල්ලන්ගෙත් එහෙම ඒ විදිහට ගන්න. ඊගාවට මේ ස්පිරිචුවල් වෙල්බීయింగ్ වල යා ගිහියෙකුට යන්න පුළුවන් ඉහළම තැන ගියගෙන. මොකක්ද? ඉහළම තැන සෝවාන්. ගිහියෙකුට යන්න පුළුවන් අනාගත. ඒ කියන්නේ පළවෙනි සංයෝජන පහ දුරු කරපු කෙනෙක්. පැහැදිලිද? ඒතර අපි ගන්න ඕනේ මොකද? එහෙනම් ස්පිරිචුවල් වෙල්බීయింగ్ වල නම් nothing to do with your religion. ආගමික පිළිබඳ සම්බන්ධයක් නැහැ. ස්පිරිචුවල් වෙල්බීಯಿಂగ్ වල ඉහළම තැන කියන්නේ ගිහියෙක් කෙනෙකුට මොකක්ද? ඒ පළවෙනි සංයෝජන පහ දුරු කරපු එක. ඒතර නම් මගේ ටාගට් එක වෙන්න ඕන රෝල් මොඩල් චිත්තෝපපති ගන්නවා නම් පළවෙනි සංයෝජන පහ දුරු කිරීම. පැහැදිලිද? ඒ විදිහට. ඊගාවට දැන් මෙතනදී කිව්වා ප්‍රින්සිපල් කාගේද? ප්‍රොෆෙසර් රොනල්ඩ් හාර්ට්ගේ එඩියුකේෂන් මෙඩිකල් එඩියුකේෂන් පිළිබඳ එයාගේ නැතින ප්‍රින්සිපල්. එකක් තමයි ස්පයිසර්ස් මොඩල්. ඒතර ස්පයිසර්ස් මොඩල් වලින් දැන් අපි අර ඒකම ඔයගලන්ට උගන්වනවා, ඔයගලන්ට සාකච්ඡා කරනවා, ඔයගලන්ට රිසර්ච් කරන්න පුළුවන්. ට්‍රේනින් රිසර්ච්. ඒකට අර ඊළඟට උඩ සහ MLT උඩට දෙන්න ඒ කරලා දෙන ඒ කරිකුලම් එක MLT කරිකුලම් එකේ කොටස ස්පයිසර්ස් මොඩල් වලින් ඉවැලුවේට් කරලා. එතකොට ස්පයිසර්ස් මොඩල් එකෙන් අපි හැමතිස්සෙම හිතනවා ඔයගලන්ගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට ඒවා ගේන්න බලාපොරොත්තු ගේනවා. ඒ කියන්නේ සාකච්ඡා කරනවා, වාද විවාද කරනවා. කොයිතරම් ස්පයිසර්ස් මොඩල් අපි අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට ගේනවද කියලා. ඒතර අපිට ඒවා ඉවැලුවේට් කරන්න පුළුවන්. අපි ඒවා ඇප්ලයි කරනවා. ඒතර ප්‍රින්සිපල්ස් කාගේ හරි ප්‍රින්සිපල් එකක් අපි කියනවා නම් අපි ඒවා ඇප්ලයි කරනවා නම් අනුගමනය කරනවා නම් යොදා ගන්නවා නම් අන්න ඒක කියන්නේ. ඒතර අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් අපේ ට්‍රේනින් ස්පයිසර්ස් මොඩල් වලින් ගෙනියන්න අපි හැමතිස්සෙම හිතනවා වෙනස් කරමින් දියුණු කරමින් යන්න. පැහැදිලිද කියලා? ඒකට අපේ ටාගට්ස් ගත්තාම ස්මාර්ට් ප්‍රින්සිපල් එක අපි හැමතිස්සෙම හිතනවා. මොනවා ස්මාර්ට් එක විදිහට කියනවා S එක මොකක්ද? Specific, measurable, immeasurable, attainable, achievable, adjustable කියනවා. adjustable කියන්නේ වැඩි සුසු වෙන adjustable, realistic, relevant නැත්නම් time bomb. તો අපි අන්තිමට අපේ ගන්න ටාගට් එක ඒ විදිහට අරගෙන තමයි අපි යන්නේ. ඒක ඇප්ලයි කරලා. તો අපි ළමයිටත් කියනවා අපේ ට්‍රේනින්ග්ස් වලට ඔයගොල්ලෝ ගන්න ස්පෙસિෆික් වෙන්න ඕගොල්ලන්ගේ අරමුණ ටාගට් එක ඉලක්කය measurable වෙන්න පුළුවන් තරම් දෙන්න ඔයගොල්ලෝ ඔබ්ජෙක්ටිව්ස් දෙනකොට අපි ඔයගොල්ලන්ට කියන හැමතිස්සෙම measurable වෙන විදිහට ගේන්න බලන්න ඔයගොල්ලන්ගේ අරමුණු ඉලක්ක හැමදේම ඊගාවට adjustable වෙන්න සමහර විට B plan එකක් තියාගන්න. පැහැදිලිද? අපි A plan එක විතරක් තියාගෙන හිටියොත් මොකද? මොකක් කරනොත් සමහරවිට අපිට කරගන්න බැහැ. ඒතර B plan එකක් C plan එකකුත් තියාගන්න. ඒතර ජීවිතේ හරියම ප්‍රශ්නයක් නෑ. මොකද? A plan එක නැති වුණා අපිට adjustable වෙන්න පුළුවන්. B plan එක කරන්න පුළුවන්. ඒකනොත් අපිට සතුටෙන් ඉන්න. සමහරවිට අපි කරන්න යන A plans මේ කඩා වැටෙන සුනාමියට අහු වුණා. එතකොට මොකද? මානසිකව වැටෙන්නේ අපේ B plan එක අපි ළඟ තියෙන. ඒකෙන් කරගෙන මලට A plan එක කඩා වැටෙන එක හොඳයි කියලා හිතෙනවා. මේ B plan එක සාර්ථක වෙනවා. ඒ මේම ජීවිතේ එහෙම හිතන්න ඒක lateral thinking. lateral thinking ඔයගලන්ගේ ඒක ගේන. ඊගාවට ඒ වගේ. හැමදෙස්සම time bound time එක මම කවදා හරි මෙහෙම කරන්නේ මම මෙන්න මේ අවුරුද්දේදී මම මෙන්න මේක achieve කරා. මේ මාසෙදී achieve කරා. මේ දිනේදී achieve කරා. ඊළඟට මෙන්න මේ මොහොතේදී achieve කරනවා කියන දා අවසාන. එහෙම ළඟට ගියේ. ඒතකොට ටාගට්ස් ගන්න short term, middle term, long term. පැහැදිලිද? ඉතින් තමන්ගේ apply කරන දේවල් තමන්ගේ principles ලියන්න. ඊට පස්සේ වයිවැගේදී අහුවම කියන්න මේ. ඔයා මොකක්ද achieve කරේ ඔකෙන් කියලා කියන්න. ඔයාගේ චිත්තකෝපති ගැන හරි මොකක් හරි ඔයගලන්ගේ කවුරු හරි හොඳම ඔයාගේ රෝල් මොඩල් කියලා කිව්වනම් එයා ගැන කියන්න. අර ගන්නට නෑ ඇති කියන ගම්ම කියන්න. හොඳද? ඒ හොඳට දන්නවනේ මේ වයිවවල සහ ඕරල් එක්සැමිනේෂන් වල මොකක්ද තියෙන්නේ? තනි වාක්‍යයෙන් කියන්නේ ඔයගොල්ලෝ කරලා ඇතිනේ මේ මොනවාද? ඉංග්‍රීසි විභාගයම කරලා ඇති. තනි වාක්‍යයෙන් කියලා බලන් ඉන්නවනේ ඒක ප්‍රශ්න අහන්නේ එහෙම නෙමෙයි. නවත්තනකම් කියාගෙන යන්න. එතකොට ඇති කියලා එක ප්‍රශ්න අහනවා. හරිද? ඒක මොනුනේ? ඉංග්‍රීසි කරනකොට අපි මොනවද? IELTS කරනකොට පුරුදු කරලා දෙන ඕගොල්ලෝ එතකොට එහෙම
යන්නේ කියාගෙන යන්නේ. ඒකට අරගොල්ල ඇති කියන්නේ. බොරු නෙවෙයි කියන්නේ ඇත්ත ඒකට ගමන් කරන දේ ගැන. ඒතර මේ ප්‍රින්සිපල්ස් ලියන්න achievements මෙච්චර කාලයක් වෙච්ච achievements කියන්නේ. දැන් මම මේක ලියන වෙලාවේදී මගේ අර ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් හැටියට මගේ achievement එක කියලා මම ගත්තා 32 health professional teachers great masters හැටියට මම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපිට මෙහෙ කරන්න පුළුවන් වුණා. අපිට great masters නේ කියනකොට කියන්නේ සමහරව හැබැයි ඉන්නවා අමල්ලා බාලසෝරලා අපි කියන ඒගොල්ලන්ට එක කියනවා නෝනේ උනට අපි කියන ඒගොල්ලෝ හොඳ ඉතාලම හොඳ මේ පුහුණු කරුවෝ කියන. ඒගොල්ලන් තාම ඉහළ පුහුණු කරුවෝ කියන. පළවෙනියා දෙවෙනියා කතාවක් නැහැ. තව ඉන්නවා. දැන් ඕගොල්ලන් කවුද? රාගල්. රාගල් ගැන මම කියන්නේ හොඳ කෙනෙක්ද මොනවාද? එයා මේ පිළිවෙත් මේ ඔක්කොම ට්‍රේනර්ස්ලාට. ඔයා එක්කද? එයාගේ ඉහළ නිලධාරියෙක් කියනවා. මොකද්ද කියන්නේ? මේ කියන දේවල් ඔක්කොම පිළිපදිනවා. එයා රෝල් මොඩල් එක. එයා එතකොට මෙඩිටේෂන් වලදී මෙන්ටල් ට්‍රේනින් වල එයා ධානා මට්ටම් වලට ආපු එක. nothing to do with religion. හැමදාම කරනවා. කරනවා සහ එයා ධානා මට්ටම් වලට ඇවිල්ලා තමයි මම දැන් ද්විතිය ධානය වගේ ඉන්න කෙනෙක් අනාරේ ද්විතිය ධානය. මේ ද්විතිය ධානය ඉන්නේ තමයි එයා ලොකු සතරකින් මේව කරන්නේ. මේ වෙලාවේ එයා මේ වෙලාවේදී BHM ට්‍රේන්. PHI තියෙනවා. PHI ට්‍රේනින් ඒවා ඒවැදී යන්නේ හැමදාම උදේ කරනවා. අනිත් කැටගරිස් එයාට කියනවා පෙඩික් ක්ලෝන් ට්‍රේනින් සෙන්ටර් එකේ ඇවිල්ලා කරන්න කියලා. ඒ තරම පරමාදර්ශී චරිත. ඊට අමතරව SPHI ට්‍රේනින් එකේදී එයා මෙහෙ ඇවිල්ලා මුළු ටැමිල් අයගේ ඔක්කොම ට්‍රාන්ස්ලේෂන් කරේ එයා. එයා ට්‍රාන්ස්ලේෂන් විතරක් නෙවෙයි මොනවද කරන්නේ? එයා ඒගොල්ලන්ට ගොඩාක් මේ පෝර්ට්ෆෝලියෝ එක හදන්න උදව් කරා. ඊට ඔක්කොම මේ උදව් කිරීම කරා. ඒ මාසය එයා කරා. ඒ කරපු හින්දා මේ ස්පීච් ට්‍රේනින් එක ලොකු දෙයක් වුණා. ඒකෙන් ටැමිල් අය තමයි මේ මම දැන් වෙස්ටාරේ ටැමිල් එක නේ වින්සන්. එයා කොහෙද? මන්නාරමේ මේ ස්පීච්. හොඳද නරකද? හොඳයිනේ. ඒතකොට මට කියන්න පුළුවන් ඒක හොඳ ට්‍රේනර්ස්ලා බිහි කරන්න පුළුවන්. මම කියන්නේ මං නිසාම කියලා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක නිසා ඒ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒතර මගේ අචීව්මන්ට් එක කියලා මම සලකන්නේ මේ ප්‍රොෆෙෂනල් ට්‍රේනින් වල ඒ 32 ට්‍රේනර්ස්ලා ඒ අපිට මේ ට්‍රේන් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඊගාවට SPHI එකේ මම හිතන්නේ ඊටත් වැඩිය ඒ වගේම අය බිහි වුණා. ඒතර SPHI ට්‍රේනින් එකේ අපි වයිවකේදී අපිට පේනවා මේ උතුරු නැගෙනහිරෙන් ආපු ඒ හැමෝම පුදුම විදියට මේව අරගෙන ඒගොල්ලන්ගේ තැන්වල ඒගොල්ලෝ ඒවා ඇප්ලයි කරනවා. මොකද ඒගොල්ලන් හරි විශ්වාසයෙන් ඉන්නවා ට්‍රේනින් වල. උත්තේජන ඒගොල්ලන් හම්බුනේ. ඒ ඔක්කොම අරගෙන ඒගොල්ලන් මේ කරනවා. මෙතන තමයි එතන ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම් එකේ වැඩි කාලයක් කියන එතන කරා. හැමදාම උදේට ඒගොල්ලන් මෙන්ටල් ට්‍රේනින් කරනවා, ඒ ප්‍රසන්ටේෂන් කරනවා, එක්සර්සයිස් කරනවා. අනිත් හැමදේම පෝර්ට්ෆෝලියෝ එකම හොඳට හදුවා. SPHI ඒගොල්ලන් හැම දැන් මීරගම SPHI කොළඹ SPHID ඒගොල්ලෝ ඔක්කොමලා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ටීම් එකක් හදුවා. ඒගොල්ලන්ට ඒතර SPHIට ඉන්නව කවුද? PHI ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ව ට්‍රේන් කරනවා. ඒගොල්ලන් එක ලොකු දෙයක් කරනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ ඒරියාස් වල ගමේ එහෙම එහෙමත් ඒගොල්ලෝ හදලා දෙනවා පොකට් විදිහට. ඒ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඒගොල්ලෝ කරනවා හරි ලොකු දෙයක් කරනවා. ඒතකොට ඒගොල්ලෝ කොහමද චේන්ජ් ඉන් නේචර්. පැහැදිලිද? ඒතකොට ඒක අචීව් මං හිතනවා දෙවෙනි අචීව්මන්ට් එක ඒක ලියන්න දරු. මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕගොල්ලන් ලියනකොට දැන් අවසර ඕගොල්ලන් ලියන්න දෙනවා ඕගොල්ලන්ගේ මොකද්ද? ෆිලොසොෆි එක. වැරදිද ලියන්නේ? අය ලස්සන ලියනවා සමහර. හොඳටම ලියුවා මේ වෙනකොට කවුද? මම කෙටි කාලෙකින් ලියන්න මෙතරවත් කියන්න තුලින්කෝ. දැන්ට අය එනාගේ හොඳට ලියුවා PHI තුල. PHI තුලන්ට මේ දැන් ඇවිල්ලා ඉන්න අය ඒගොල්ලෝ ලියුව සමහර ඉංග්‍රීසි වලින් ලියුවා. ඊළඟට 20 ලියුවා. උතුම් තාක්ෂණ විදියට ලියලා ඒගොල්ලෝ පොතක් දැක්කම මොන දැක්කම මෙතන. මෙලෝදියා ලියන්න බෑ වගේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ලොකු අදහස් තියෙනවා. සවුත් උඩම කියන්නේ. අපේ කන්සල්ටන්ට් ආවොත් වගේ කොට වෙන්න ඕන මේ ණයට කිව්වොත් මොකද ලියා ගන්න. ඒ කන්සල්ටන්ට් වෙනකොට මොකද විභාග කරලා ගන්න.
පුරවලා මොකද වෙලා මලකඩ ගාලා දොර හිතන්න බෑ සමහර වෙන අනේ මේ ඕවා දැන් ලියන්න බෑ ගෙදර ගිහලා නිදහසේ ඉඳලා ඉගෙනන්නේ නේද ඉගෙන ගන්නකොට මොකද්ද දාන්නේ පුරවට ඕන නැතිව දාලා මොකද වෙන්නේ නිකන් තිරෙල ඉස්සලා ඉදලා කියන්නේ පෙරුණ දෙලා එක ඒසොට හොඳ දේවල් වලින් නෙමෙයි පෙරලා නිර්මාණශීලීත්වය එහෙපටින්ම නැතිව කියන්න බෑ පළවෙනි අපිට කරන්නේ අන්නේ බෑ ඒක උඩ බලන්න ගෙදර ගිහලා හිතන්න උඩක් හිතන්න හා ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද කියන්නේ කොහොමද කියන්නේ කියලා හිතන්නේ ඊට පස්සේ අපි දැන් 12 මාරේ ලාංඡනයකට ගිහලා 1:10 වෙනකොට එන්න 1:10ට ඇවිල්ලා කියන්න next week දාලා next week දාලා